VFM දන්න දෙන්නෙක්. මේ ඉන්නේ විමල් කැටිපිආරච්චි. ඒ මාව හඳුන්වලා දුන්නේ ඔබ හඬින් පවා හඳුනන W ජයසිරි. මම ජයසිරි අයියේ කියලා. නෑ නිකන් ජයසිරි. ඔයා මාව වයස අඩුයි කියලා. ඔයා මට වඩා වයස අඩුයි කියලා පෙන්වන්න දෙන්නේ නෑ. මම මුණ ගැහිච්ච දවසේ තමයි ජයසිරි අයියේ කියලා කියන්නේ. ඒතකොට මට මේ ප්‍රෝග්‍රෑම් එකේදීත් එහෙම කිව්වම ලේසි. රයිට්. මේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන මේ ප්‍රශ්නේ තමයි නිවේදකෙක් නැන්නේ. හැබැයි ඒක හොඳයි මං හිතන්නේ. නිවේදකෙක් කිටියොත් අපිට ඕන දේවල් කතා කරන්න හම්බෙන්නේ නෑනේ. ඔව් ඒක තමයි හොඳ ප්‍රශ්නයක් ඒ හින්දා ඒක. එක පැත්තකින් එතකොට දැන් මේ VFM එකෙන් ගිහාන් කතා කරලා කිව්වා දන්න දෙන්නෙක් තමයි වැඩසටහනේ නම. මට කාව හරි දන්න කෙනෙක් ගිහාන් එක්කෙනෙක් යෝජනා කරා. පස්සේ මං කිව්වා එයා එක්ක ඉතින් මම හැමතිස්සෙම ගෙදරත් කතා කරන හින්දා මම W ජයසිරි කියන නම යෝජනා කළා. එතකොට දැන් එක පැත්තකින් මේකේ මේ නිවේදකෙක් නැති නිසා අපි දෙන්නට මේ නිවේදක භූමිකාවත් මට පේන්නේ බේරගෙන යන්න වෙනවා වගේ ජයසිරි අයියේ. අපිට කොහොමද එහෙම හුරුවකුත් තියෙනවා. එහෙනම් අසරණ වී නොවි වැඩේ බේර ගන්න පුළුවන්. වී බේරලා දෙමු. අපිත් බේරිලා. මේ ඉතින් මේ කතා බහ නිදහසේ යමු කියලා කතා කරේ අර විනාඩි 8 කට් 8ක් විතර තියෙන නිසා සින්දු 8කුත් අපිම ලෑස්ති කරගෙන ඇවිල්ලා නැහැ. මම ලෑස්ති කරන් ඇවිල්ලත් නැහැ. අපි මතක් වෙන සින්දු වලට මේ කතාව ලින්ක් කරමු. මම නිකන් මේ පළවෙනි කට් එකේ නිකන් පූර්විකා භූමිකාව මට තියෙනවා. ඊළඟ එක ඔයා ගන්න ඕනේ. නැත්තම් මට කතා කරන්න බැරි වෙනවා. බලමු ඒක. ඔව්. මේ මම නිකන් කැමතියි මෙහෙම එන්න දැන් අපි දෙන්න අතර සෑහෙන වයස පරතරයක් තියෙනවා. මං ඉපදුනේ 1977 ජයසිරි 47 කෙලින්ම අවුරුදු 30ක වෙනසක්. එතකොට දැන් දන්න දෙන්නෙක් කියන වැඩසටහනේදී මට ඔයාව මතක් වෙන්නේ දැන් අපි දෙන්න එක පැත්තකින් පුද්ගලික ජීවිතේ මහ ගොඩක් දන්නෙත් නැහැ. මහ ගොඩක් දන්නෙත් නැහැ. අපි දැන අඳුනගෙන ඒ තරම් මහලුකු කාලෙකුත් නැහැ. හැබැයි අපි දන්න කලාපයක වැඩ කරමින් ඉන්නවා. අපි නිකන් දන්න දේවල් ෂෙයා කරමින් ඉන්නවා. අපි එකම ක්ෂේත්‍රයේ එක වගේ වැඩ කරලා තියෙනවා. ඔව්. අවංකව. හරියට හරි. එතකොට දැන් මම මේවා ඉස්සරහට යන්නේ මූනිච්චාවට කියන්න ඕනේ නැහැ. නමුත් W ජයසිරි කියන්නේ ලංකාවේ ආර්ට් වල කෙනෙක් පුද්ගලෙක්. එතකොට මම ඒ අවුරුදු 30ට මෙහා පැත්තෙන් එන මම නිකන් එක පැත්තකින් බොහොම පුංචි චරිතයක්. හැබැයි අපිට වාසනාව හම්බෙලා තියෙනවා මගේ පැත්තෙන් ගත්තත් මෙහෙම වැඩ කරන්න. මම නිකන් අහන්න කැමතියි. ඊට ඉස්සෙල්ලා 77 ඔයා කිව්වනේ. මම 77. ඔව්. 77 කියන්නේ ලංකාවේ දේශපාලනයේ විශාල පෙරලියක් වෙච්ච කාලයක්. ඔව්. 6න් 5ක බලයක ජේ.ආර්. ජයවර්ධන ජයග්‍රහණය කරපු අවුරුද්ද 77. මගේ මතකය නිවැරදි නම් ඒ 6න් 5ක බලය ගන්න පක්ෂය හැදෙන්නේ 47. ඈ 6න් 5ක බලය ගන්න UMP එකනේ. ඔව්. UMP එක හැදෙන්නේ 47. UNP එක හැදෙන්නේ 47. ඔව්. එහෙම බැලුවම ඒ කියන්නේ ඔයා ඉපදෙනකොට ඒ පක්ෂය හැදෙනවා. මං ඉපදෙනකොට ඒ පක්ෂය 6න් 5ක බලයක් බලයක් ගන්නවා. වඩා අවාසනාවන්ත සිද්ධිය ඇති වෙන්නේ මගේ කාලේද වගේ කාලේ. වඩා අවාසනාවන්ත දෙකම ඔව් මේ වෙනකොට වඩා අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන UMP එකට. අපි දෙන්නට නෙමෙයි. ඒක තමයි. අපිට එහෙම දෙයක් වෙලා නැහැ. තාම එහෙම වෙලා නැහැ අපිට. ඉතින් මේ කොහොමද අපි පටන් ගන්න මේකේ කලාව සම්බන්ධයෙන් කියන්නේ ඔයා දැන් වැඩ කරන්න පටන් ගන්න කාලයක් තිබ්බනේ. දැන් මේ අපි වැඩ කරමින් යනවනේ. දැන් මේ රිද්ම් වෙනස් වෙලානේ. දැන් අපි හිතමු ඔයා වැඩ කරන්න එන කාලය වෙනකොට මෙතනින්ම පටන් නිවේදකයෙක් හිටියා. හරිද? දැන් නිවේදකයා නැතුව ඔයයි මායි ප්‍රෝග්‍රෑම් එක කරන් යන්න වෙලා. ඒ යුග දෙකේ වෙනසනේ. කලින් ඒ කාලේ SLBC වලට ගෙනලා නිවේදකයෙක් නැහැ ඔයා කරන් යන්න කියන්නේ නැහැ. මගේ ජීවිතේ ඉස්සෙල්ලා මගේ රැකියාව පටන් ගත්තේ ගුවන්විදුලියේ. ඔව්. ඒක නිවේදනයත් සම්බන්ධයි. ඔයා කොහොමද මේ දෙකේ වෙනස දකින්නේ? ඒ කියන්නේ නිවේදකයෙක් නැතිකමයි ඇතිකමයි ඒ යුග දෙකක්නේ. ඔව්. දැන් මේ වෙනකොට ඒ කියන්නේ ෆෝමැට් කැඩිලානේ. කැඩිලා. ඔව්. එතකොට හැබැයි මේ ෆෝමැට් කැඩිලා තිබුණත් අපි සමාජයක් හැටියට ෆෝමැට් එක කැඩිලා නැහැ නේද? ඒ කියන්නේ මීඩියා ෆෝමැට් කැඩුණට ඕ සමාජයක් හැටියට එහෙම දෙයක් වෙලා නැහැ. හැබැයි දැන් මම ගුවන්විදුලියට එනකොට හිටියේ නිවේදකයෝ. ඔව්. ඉතාලම අද ආපහු හැරිලා බැලුවොත්
දැන් සාමාන්‍ය තත්ත්වෙන් ගත්තම කරුණාරත්න අබේසේකර, බණ්ඩාරකේ විජේතුංග, සිරිල් රාජපක්ෂ, ඒ වගේ කියන්නේ මහ දැවැන්තයෝ හිටියේ. ප්‍රාමාණික දැනුමක් තිබිච්ච මිනිස්සු. ඇල්ෆ්‍රඩ් පෙරේරා, අශෝක තිලකරත්න. ඉතින් ඒ වගේ නිවේදකයෝ නැතුව නම් වැඩසටහනක් කරන එක ටිකක් අමාරුයි. ඔව්. හැබැයි ඊට පස්සේ බිහි වෙච්ච නිවේදකයෝ නැතුව කරන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ඒ හින්දා ඒ කියන්නේ ඒක පැත්තකින් එහෙම චරිත නැති නිසා නිවේදකයෝ නැති අඩුව අපිට පුළුවන් ඒක හදාගන්න. අඩු ගානේ පෞද්ගලිකව අපි ආශ්‍රය කරලා තියෙනෝනේ අය. ඔව්. සාප්‍රේම කීර්ති වගේ අපි ආශ්‍රය කරලා. ඔව්. මම මගේ ඇසුර ඇත්තටම උන්ගේ කියන්නේ රසිකයෙක් හැටියට ඇසුරක්. නමුත් ජයසිරයයට තියෙනවා මිත්‍රයෝ හැටියට ඇසුරු කරලා තියෙනවා. නිකන් කැරක්ටරයක් ගැන මතක් වෙච්ච හින්දා මම අහන්නේ. ප්‍රේමකීර්ති පෞද්ගලිකව ඇසුරු කරලා තියෙනවද ප්‍රේමකීර්ති දල්ලිස්? මම ප්‍රේමකීර්තිව පෞද්ගලිකව ඇසුරු කරලා තියෙනවා. පෞද්ගලිකව රන්ඩෝලියගේ බීලක් තියෙනවා. රහ මිනිහෙක්ද ප්‍රේමකීර්ති කියන්නේ? ඉතාමත් රස මිනිහෙක්. ඉතාමත් රස මිනිහෙක්. මිනිහාගේ ජීවිතේ පොඩි පොඩි වංගු පොඩි පොඩි හැලහැප්පීම් ඇති වුණා රිද්වේ තිලකරත්නගේ පාලන යුගයේ. මොකද රිද්වේ තිලකරත්නගේ පාලන යුගයේ ගුවන්විදුලිය ඇතුලේ ඇතුණා ප්‍රීති පවුල කියලා එකක්. ඒ කියන්නේ ඒකට රිද්වේ තිලකරත්නත් එක්ක ඔහු හිටපු හොඳම මහා අධ්‍යක්ෂක විදිහට තමයි කියන්නේ. මම නම් කියන්නේ එයා නෙවෙයි නිවිල් ජයවීර. තමයි හිටපු හොඳම එක්කෙනා. කොහමද රිද්වේ තිලකරත්නගේ කාලේ සංගීතයට සිංහල රේඩියෝ ගීතයට ලොකු chance එකක් ආවා. නමුත් පරිපාලනයේදී එයාගේ තීතිය වෙනම පවුලක්. ප්‍රේමකීර්තිත් ඒ පවුලට සම්බන්ධ වීම නිසා සමහර හැලහැප්පීම් ඇති වුණා. හොඳයි. අපි ප්‍රේමකීර්ති දල්විස්ගේ ගීතයකින් මේ පළවෙනි ගීතය අපි තව ටිකක් පොඩ්ඩක් කතා කරලාම කියමු ඒක. ඔව්. ප්‍රේමකීර්ති එතකොට ඔයා කැමති මොකද්ද මං කැමති මොකද්ද කියලා වෙනස් ප්‍රශ්නයක් එනවනේ. ඔව්. අපි නිකන් බලමු දාලා. ජයසිරි කැමති මොකද්ද ප්‍රේමකීර්ති? මම කැමති ප්‍රේමකීර්තිගේ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි. කියන ගීතෙට කැමති එකට කැමති එකම හේතුව අපි බඹරු ඇවිත් ඉවර කරලා කල්පිටියේ ඔක්කොම නළු නිළියෝ ගෙදරවල වල යවලා පතිරාජයි ධර්මසේන පතිරාජයි දයාත් එන්න කුරුණුනි ඩොනල් කරුණාරත්නයි පියසේන හංගමයි විමල් කුමාර් කොස්තයි මායි අපි මුළු දවසක් කල්පිටිය පුරාම ඇවිද්දා ඔය සින්දුව ගිය මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි කියන ඒ ගීතෙම විතරමයි කිය වෙන ගීතයක් කියන්න දෙන්නෙම නැහැ පියසේන හංගම. ඒ කියන්නේ ඒක ඉවර වෙනකොට ආයෙ ඒක පටන් ගන්නවා. ඒකම පටන් ගන්නවා. අර ගීතේ රිපීට් වෙනවා වගේ. ඉතින් කොහොම හරි අන්න එදා ඉඳලා මට ඒ ගීතය හරියට දැනුණා. ඉතින් ඒකෙදි අපි තිබුණා අපේ අර විශ්වවිද්‍යාල ඒවල හිටි කතාවත් ඒක එනවනේ. සරසවිපීම කඳුරැල්ලෙන් ගෙදරට පෙනෙනවා කියලා. ඉතින් ඒවත් එක්ක මේ ගීතය මට නිකන් එකපාරට මම හිතන්නේ කැටිපෙට ඇති ඊට වඩා වෙනස් ගීතයක්. අපි මේ ගීතයෙන් පටන් ගමු. මම කැමති ගීතේ ඊළඟ එකේ කියන්නද? ඊළඟ කොටසේ. ඔව්. එහෙම කරමුනේ. right. VFM දන්න දෙන්නේ. එතකොට දැන් මම දැන් අපි ඇහුවනේ ගීතේ. ඔව්. අපි නිකන් මේක නිකන් මේ අධ්‍යාපනික වැඩසටහනක් නොකර ඔව්. ඒ ගීතය ඇහෙනකොට ඒ ගීතය රසවිඳීමක් කැටිපෙට කරන්න පුළුවන්. ඒ ගීතේ කොයිතරම් රසවත්ද කියන එක. මම මේක අවංකව කියන්නම් පෞද්ගලිකව මම ප්‍රිය කරන ගීත ලයිස්තුවේ ඒ ගීතේ නැහැ. ඔව්. ඒ කියන්නේ මර්වින් පෙරේරාට කැමති නැද්ද? නෑ මර්වින් පෙරේරාට මම ඉතා කැමතියි. මොන හේතුවක් නිසාද මට ඒ කියන්නේ ඒ ගීතෙන් කියන අත්දැකීම මට දැනෙන්නේ නැහැ. ඊට වඩා මම කැමති ප්‍රේමකීර්ති ලියපු මාතරාච්චි ෆිල්ම් එකේ තියෙන අඳුර බිඳින්නට රැයක් දානවා. ඒ මං හිතන්නේ අපි දෙන්නගේ වයස් පරිතරේ වෙන්න ඇති. දැන් ඔයා ඒකට කැමති වෙන්න හේතුව හැබැයි මං ඒකටත් කැමතියි. එහෙමනේ. ඔව්. මගේ ප්‍රශ්නයක් නැහැ. ඔය දෙකටම කැමතියි. ඔව් නෑ මං අරකට අකමැති වෙන්නේ මොකුත් මේ ගුරුකුල හේතුවක්වත් නිකන් වෙනත් හේතුවක් නෙමෙයි. සමහර රුචිකත්වයේ මොකක් හරි දෙයක් වෙන්න. සමහර මගේ පරම්පරාවේ ගොඩක් අයත් ඔය මදුසාදවලදී අපි පොඩි ඔය කියන සිංහලෙන්ම කියනනම් සෙට් වෙන වෙලාවට කියන සින්දුවක් ඔය මේ නගරය මමත් ඒකේ වෙලාවට කියනවා. නමුත් මට අඳුර බින්දින්නට රැයක් දවලු කියන එක දැනෙනවා. මට තේරෙන්නේ ඇයි කියලා. නෑ ඒක තියෙනවනේ අර
අර අත මිට මොලපු අත බලනකොට කිසි අන්න දෙයක් හරි දැන් මේකෙත් කියන්නේ මතකයන් ගැනනේ අපි මේ එදා මෙහෙම වුණා එදා මෙහෙම වුණා අපිව මතක් වෙනවා කියලා. හැබැයි ඊට වඩා මට හිතෙන්නේ අර මතකය නම් වූ මල පොත පෙරලා මලගිය ඊයේ සිහිපත් කළ මැන පැතූ පැතුම්මත් මිට මොලවාගෙන දෑතේ දසංගිලි දිග හැරලුණු මැන එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බව කිය ඇත්තේ. දැන් ඒ ප්‍රේමකීර්තිය තියෙනවා ප්‍රේමකීර්ති ලියන්නේ හුඟක් දුරට හිතලා නෙමෙයි. මට මතකයි එක කතාවක් කිව්වා මේ ජැක්සන් මේක කිව්වේ. ජැක්සන් ඇන්තනි ප්‍රේමකීර්ති දෙන්න රූපවාහිනියේ කරන්නේ සුබ උදෑසනක් කියලා වැඩසටහනක් හැම සතියන්තකම. ඉතින් ඒක සතියන්තක ඒගොල්ලෝ කතා කරන්න නියමිත වෙලා තිබුණේ මේ නුවර පෙරහැර ගැන. ඉතින් ජැක්සන් විශාල පොත්තොගයක් ගෙනල්ලා ස්ටුඩියෝ එකේ තියාගෙන මේව බල බල රෙෆරන්ස් කරනවා. හරියට 8ට තප්පර 30 ප්‍රේමකීර්ති ආවා. අර 10 කවුන්ට්ඩවුන් එක යනකොට ප්‍රේමකීර්ති ආවා. ප්‍රේමකීර්ති පටන් ගත්තා ප්‍රෝග්‍රෑම් එක. විනාඩි 10ක් විතර දළදා පෙරහැරේ ඉතිහාසයේ ඉඳලා වර්තමානය දක්වා කිව්වා. කිසි කොලයක් බලන්නේ මොනවත් නැහැ දිගට කිව්වා. කියලා ඔක්කොම කළා බ්‍රේක් එකකට ගියා සින්දුවකට ගියා. සින්දුවට ගිය වෙලාවේ ප්‍රේමකීර්ති හැරුණා ජැක්සන්ගේ පැත්තට හැරලා කිව්වා. මේ යාර උඹ බල බල හිටියේ මොනවද පොත් වගේ දැන් ඒ පොත්වල තියෙනව කියවපන් කියලා ප්‍රේමකීර්ති ගියා යන්න. මම සිගරට් එකක් බීලා ඉන්නවා. අනේ ඒ වගේ ප්‍රේමකීර්ති කියන්නේ ගොඩාක් හිත ඒ ගැන වද වේදනා කෙනෙක් නෙමෙයි. ටක් ගාලා එනවා. දැන් එහෙම ඔයා මට කියන්න ප්‍රේමකීර්ති නෙවෙයි. ඒ වගේ එහෙම වැඩ කරන්න පුළුවන් අය කැටිපිට හම්බෙලා තියෙනවා. ගොඩක් හිත වද වෙන. මට එකපාරට එහෙම කැරක්ටර් එකක් ඔලුවට එන්නේ නැහැ. නමුත් එහෙම මිනිස්සු හම්බෙලා තියෙනවා. ටක් ගාලා හිතලා වැඩ කරන මිනිස්සු. ඒක ඒ වගේ තව තියෙනවා බණ්ඩාරකේ විජේතුංග අහලා තියෙනවා. අහලා තියෙනවා. බණ්ඩාර වැලි කතරේ එහෙම අර ටැග් එක ලියලා තිබුණේ රජ දැක්මට අවසරයි කියලා. ඔව්. එතකොට බඹුරයිට් එකටත් එයා තමයි ලිව්වේ. ඔව්. ඔබත් මාත් පිහිනන්නේ එකම මූදක උපදින්නේ එකම වැල්ලක. ඒකය. එතකොට ඒ වගේ ගොඩක් ඒව ලිව්වා. ඔව්. දැන් බණ්ඩාර විජේතුංග හොඳ ගීත රචකයෙක්. ලස්සන ගීත කියලා ලියලා තියෙනවා. එක සැරයක් ජෝතිපාලයි කරුණාරත්න අබේසේකරයි දෙන්න තරහ වෙලා. ඉටිකම ඒගොල්ලෝ අර ලව් ඇන්ඩ් හේට් නේ ආදරය කරනවා ඉටිකමන් තද වෙලා තරහ වෙනවා. කොහොම වෙලා තියෙන වෙලාවක ජෝතිපාලගේ සරල ගී වැඩසටහනක් ඇවිල්ලා. දැන් මේකට සින්දුවක් ලියව ගන්න කෙනෙක් නැහැ. දැන් ඔන්න එදා ජෝතිපාල එනකොට ගුවන්විදුලිය අර කොරිඩෝර් එක එනකොට බණ්ඩාර විජේතුංග එනවා අනිත් කොරිඩෝර් එකේ. ජෝතිපාල කෑ ගහලා නවත්ත ගත්තා. නවත්තගෙන ඇවිල්ලා කනට කළා ජෝතිපාලික මචං මෙන්න මේ සින්දුවට වචන ටිකක් දාලා දීපන්. මහද නැමැති වන බඹරා. ඒකේ ටියුන් නිකන් තාලේ කනට කරලා කිව්වා. බණ්ඩාර ගියා ඉස්සරහට මෙයාට තුන බේබි ඔස්ටින් කාර් එකක්. කාර් එකේ බොනට් එක උඩ තියාගෙන මේක ලිව්වා. මහද නැමැති වන බඹරා. කියලා ජෝතිපාලේක සින්දුව සාමාන්‍යයෙන් දෙන්නේ කරු අයියට. නමුත් අර ප්‍රශ්නේ නිසා එයාට ගියේ සින්දුව ඉතාමත් ජනප්‍රිය වුණා. තාමත් ජනප්‍රිය වුණා. තාමත් ජනප්‍රියයි. ඔව් තාමත් ජනප්‍රියයි. මේක ජනප්‍රිය වෙලා යන කාලේ කරු බණ්ඩාර විජේතුංග හම්බෙච්ච වෙලාව කියලා තිනවා. බොහොම සින්දුවක් කියලා තිනවා. හැබැයි මුළු ලංකාවම හිතන්නේ එක මම ලිව්වයි කියලා. මොකද ඒ ස්ටයිල් එක ඒ ඇක්සන්ට් එකේ තියෙන්නේ. ඒ ඇතුලේ තියෙනනේ හරි ලස්සන මේ කියන්නේ මිනිස් සබඳකම් සහ ඒ කියන්නේ සංස්කෘතික සම්බන්ධකම්. නැත්තම් ඒ කියන්නේ ඒක තිබුණේ ඒ කාලේ මීඩියා ඇතුලේ වැඩ කරේ මාධ්‍ය ඇතුලේ වැඩ කරේ ඒ වගේ සුන්දර මිනිස්සු. ඒ කියන්නේ බණ්ඩාරකේ විජේතුංග මහත්තයා ජෝතිරාරක ලියනකොට අවිඥාන ඇතුලේ කරුණාරත්න අබේසේකර මහත්මයා ඉන්නවනේ. ඉන්න ඇති. ඉන්න එපා. ඉන්න ඕනේ. ඒක තමයි ඇත්තටම දැන් ඔබ මේ සැලිසීපත් කරනකොට මගේ ඔළුවෙත් නිකන් ඒක තිබුණේ කරු අයියා ලියපු ඇත්තරම බණ්ඩාර ඊට ලියපු තවත් ගීත තියෙනවා ඒ වගේ නෙවෙයි. දැන් මේ මාහදාසපුව කුසුමෙන් සරසුව ඒකේ බණ්ඩාරකේ විජේතුංග ලකුණ තමයි තියෙනවා. අර කරුණාරත්න අබේසේකර ලකුණ නැහැ. ඒ වගේ තියෙනවා. එතකොට කිසිවක් කියන ලඳුනි පබා මගුළු දාගෙන ඉතින් ඒ බණ්ඩාරගේ අන්න එයාගේ ආත්මය තියෙනවා ඒක. එතකොට සංගවා ගන්නු වෙන ඔබරුව සොඳුරිය. දැන් ඒ වගේ ඒවා කෙලිම බණ්ඩාරගේ.
අරක ජෝතිපාටනේ ලියලා දුන්නේ. ඒකට කෙලිම ලියනකොට එන්නේ නැති නිකන් හිත ඇතුලේ මේක කරු ලියන විදිහට ලියන්න ඕන කියලා. ඔව් දැන් මම කැමති ඇත්තටම දැන් අර මම ඉස්සෙල්ලා යෝජනා කරපු අඳුර බිඳින්නට ගීතය තව ටිකක් ඉතුරු කරගෙන ඒකේ තියෙන හිරු තව දවසක් ගෙනවිල්ලා නේ ඒකනේ අන්තිමට ගියත් හොඳයි වගේ. සංගවා ගනු මැන ඔබරුව සොඳුරිය. අපි දැන් මෙතන මේ කතා බහෙන් ආපු සෙන්ද. ඔව් ඒ සංගවා ගනු මැන ඔබරුව සොඳුරියේ ලියලා රෙකෝඩ් කරලා ඉස්සෙල්ලාම ඇහුවේ මම මේ ඒක ගුවන්විදුලියේ කන්ට්‍රෝල් රූම් එකේ අජිත් ඉන්ද්‍රසිංහ කියලා යා දැන් අපි ජීවතුන් අතර නැහැ. ඔව්. එයාත් එක්ක එයාගේ ස්ටුඩියෝ එක ඇතුලේ මාව ගෙනිල්ලා මැච්චුවා. ආලා හැන්දෑවේ රන්දෝලිකේදී බණ්ඩාර හම්බුණා. මං කිව්වා මචං මං ජීවිතේ අහපු කුහකම සින්දුව මං අද ඇහුවා. ඒක ලියලා තින්නේ උඹ කියලා. ඒකට ඔය අය කුහකම කියන්නේ. කියන්නේ උඹට අද දවසේ උඹට පෙන්නපු ඇඟ තව කාටවත් පෙන්වන්න එපා කියලා කියන උඹ ඒ ගෑනු ළමයාට ඒක වැරදිනේ. බාරි ආත්මාර්ථකාමී මිනිස්සෙක් නේ කියලා. සින්දුවම්. VFM දන්න දෙන්නෙක්. මේ ඉන්නේ W ජයසිරි මං ඉස්සරහා. මේ ඉන්නේ විමල් කැටිපෑරච්චි. හරි. මොකද දැන් ප්‍රෝග්‍රෑම් එක දැන් අලුතෙන් අහන අයට ඒගොල්ලෝ දැනගන්න ඕනේ දැන් මේ මොක්කුද මේ අද ඇවිල්ලා ඉන්නේ. මේ දැන් කැටිපේ කිව්වනේ අර ප්‍රේමී ගැන අර ඉස්සෙල්ලා අපි අපේ ගීතය ගැන මොනවද ඔව් මේ බ්‍රේක් එකේදී මම පොඩක් කිව්වේ මම දැන් මේකේ කතා කරමු කියලා මේ සංගවා ගනු මැන ඔබරුව සොඳුරිය කියලා දැන් ඇසිරේ අර රන්දෝලිකේදී විවේචනයකුත් ඉදිරිපත් කරා කිව්වනේ. ඒ ගීතේ පොඩ්ඩක් මේ ආත්මාර්ථකාමීත්වයට බරයි කියලා කොහොකයි කියලා මම ඒ වචනේ කිව්වා කොහොකයි කියලා. දැන් ලව් කියන්නේ මොකක්ද? ඒක නිකන් මෙහෙම අහන එක ඉතා විද්‍යාත්මකයි තමයි. හැබැයි ඉතින් අපි හැමදාම අහන ප්‍රශ්නේ තමයි කියන්නේ බිව්වහම ඊට පස්සේ වෙන මොකක්ද මත් වුණාම මත් නොවුනම අපි අහන මොකද්ද මචං ලව් කියන්නේ මොකද්ද බං ලව් කියන්නේ කියලා. එක පැත්තකින් ආදරයයි ආත්මාර්ථකාමීත්වය මේවා නිකන් ගලවන්න බැරි ගානට කියන්නේ අපි ආදරය කරන අය වෙන කෙනෙකුට ආදරය කරලා දරා ගන්න බැරි වෙන්නේ ඇයි? මම නිකන් අර්ථකථනයක් නෙමෙයි අහන්නේ. නිරීක්ෂණය මොකද්ද? ජීවිතේ නිරීක්ෂණය වෙලා තියෙන්නේ මොකද්ද? මොකද්ද ලව් කියන්නේ? ආදරය පිළිබඳ මගේ නිරීක්ෂණය තමයි අර මම බම්බරු ඇවිත් එකට සින්දුව ලියද්දි ලිව්වේ. කියන්නේ ආදරේ ඔබ ඔබමය මා ඔබ නෝ ඔබ මා නෝ ආදරේදී ඔබ මම නෙවෙයි මම ඔබ නෙවෙයි අපි දෙන්නේ හැබැයි කොයියම් හරි වෙලාවක අපි දෙන්න අඳුනගත්තොත් ඒ මොහොතේ හරි ලස්සනයි අන්න ආදරේ හරි ලස්සනයි හැබැයි ඒක කොච්චර වෙලා ඒ මොහොත තියෙයිද මොහොත කියන්නේ මොහොත විතරයි මං හිතන්නේ ප්‍රේමය ඊට පස්සේ තියෙයි කියලා වැඩේ කියලා නොලැබීම තමයි මට නම් ආදරේ කියන්නේ. ඒ මොහොත උදා වෙන මොහොත අපි දන්නෙත් නැහැ. මොහොත කොයිතරම් වෙලා තියෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ මොහොත ලිස්සල යන එක තමයි ආදරේ කියලා මට නම් හිතෙන්නේ. මිස් වෙන එක. ඔව්. ඒ මිස් වෙන එකනේ ආදරේ. මේ මිස් නොවි යෝග තිබුණොත් ආදරෙන් කිසි වැඩක් නැති වෙනවනේ. ඒක නිකන් වත්කමක් වගේ. ඔව්. ඉස්තල චංචල දීපලක් වගේ නෝ. වගේ ඔව්. ඒක නිකන් ඔප්පුවකට ලියලා නිකන් ඔප්පු තිරයක් පොලේ ලියලා තියෙන එකක් වගේ. ස්වර්ණ භූමිය වගේ නෝ. ස්වර්ණ භූමිය වගේ. ආදරය මිස් වෙන තන ආදරය නේ. අවුරුදු ඇලිපෙඩේම හිතෙන්නේ නැද්ද? ඒක තමයි මම කැමතියි මේ වෙලාවේ මට වඩා අවුරුදු 30ක් වැඩිමල් මිනිහෙක් මිස් වෙන තන ආදරය කියනකොට ඒකට නිහඬව ඇහුම්කන් දෙන්න. මොකද වෙහෙස කර මේ දවස්වල Facebook එකේ තියෙන වෙහෙස කර ව්‍යායාමකින් පස්සේ මේ ටිකක් බලාගෙන ඉන්න ඕනේ. වෙහෙස කර ව්‍යායාමකින් පස්සේ නිහඬව බලාගෙන ඉන්න ඕනේ කියලා හින්දා මම හිතනවා මේ ආදරය ගැන W ජයසිරි කිව්වට පස්සේ මිස් වෙන තන ආදරය කියලා මම ඒකට මේ පඬිත කතා කියන්නේ නැතුව මම කැමති පඬිත කතා නෙවෙයි. ඔව්. ඔයා ඒකට ඔයා කැමති නෑ. ඔයා මගේ අදහස පිළිගන්නේ නැත්නම් ඒක කියනවා නම් නෑ මම අදහස පිළිගන්නවා මූලික වශයෙන්. මම ඒ අදහස පිළිගන්නවා. මොකද මේ මගේ මොහොත කියන එක මමත් විශ්වාස කරන දෙයක්. ඒ කියන්නේ දැන් මේක අර්ථකථන නැති දේ තමයි ආදරය කියලා මම හිතන්නේ. අර්ථකථනය කරගන්න බැරි මොහොත තමයි ආදරය. ඒ කියන්නේ ඒක අපි අර්ථකථනය කරනකොටම ආදරේ නෙමෙයි. ආදරේ නෙමෙයි. ඉතින් ඒකයි ඔයා කියන ඔයා මිස් වෙනවා කියන එක මට වඩා දැනෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි දෙමතුන් පෙම්වතියන් අතර බිරිඳ සැමියාද මොන මේ ආදරය අපි හොයන්නේ නැති වෙනකොටනේ. ඔව් නැති වෙන්න. ඔව් දැන් ආදරය කියලා අපි නම දාන්නෙත් ඒකනේ. අන්න රයිට්. ඔයා මට දැන් ආදරේ නැහැ. කෝ ආදරේ. ඔන්න ඔහොම කියන්නේ නැති එකක් හොයන වෙලාව. නැත්නම් අපි කවදාවත් කවුරුත් කියන්නේ නැහැ නේද? කියන්නේ බඳන එහෙම ඉන්නවද අපි දෙන්න නොවන තවත් අය ඉන්න නිසා. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන ආදරේ තියෙනවා කියන මොහොතක්
අපිට හම්බෙලා නැහැ. අපි හැමතිස්සෙම කියන්නේ කෝ දැන් නැත්තේ ඇයි? ඉස්සර තිබුණා දැන් නැහැ. එහෙම වෙනම නිකන් අර හැමතිස්සෙම මග හැරීම. දැන් ඒ වගේම නේද අර විදර්ශන කන්නංගර ලියලා කස්සල කිව්වේ සඳ සඳ වගේ සඳ වගේ තරු තරු වගේ. දැන් ඒකෙත් තියෙනවනේ. ඒක ඔයා වගේ මම වගේ. සඳ තරු වගේ වෙන්නේ නැහැ. තරු සඳ වගේ වෙන්නේ. තරු සඳ වගේ වෙන්නේ මම ඔබ වෙන්නෙත් නැහැ. ඔබ මම වෙන්නෙත් නැහැ. හැබැයි මේ අහසේ ඇඳෙන සිතුවම තමයි අවසානයේදී. කොහොම වුණත් අපේ ආදර ගීතවල ගොඩාක් තියෙන්නේ ඔයා මගේ. මම ඔයාගේ. ඔයා නැති වුණොත් මම මැරෙනවා. මම නැති වුණොත් ඔයා මැරෙනවා. අන්න ඒ වගේ හරි බෝලඳ කවදාවත් වෙන්නේ නැති අදහසක් තමයි ආදරය කියලා අපි වැඩිපුර ගායනා කරන්නේ. ලියන්නේ. දැන් බණ්ඩාර එක තැනක ලියලා තිනවා ඔය වික්ටරුයි අමරදේව මාස්ටරුයි කියන්නේ මේ ඔබගේ ඇකේ මා හිස සඟවා සැනහුණු මොහොතක ඔබේම දෙනතින් මා ඔබ දුටුවා ඔබට නොවේ අයට නොවේ ඔබට පමණි ඔබ ආදරේ. ඒ කියන්නේ අරයට ආදරේ කිව්වට ඇත්තට මේ ආදරේ යාට නෙවෙයි. තමන්ටමයි. අමරදේව මාස්ටර් මතක් කරපින්ද මම කැමතිද මේ කට්ටකේ කෙලවරට මේ සින්දුව අපි ගෙමු කියලා මම යෝජනා කරනවා. තරු අරුන්දති කියලා ගීතයක්. තරු අරුන්දතිය නැතු පහන්නේ විලෝනි සොල්මනේ සිටින මගේ මතකයේ නිවැරදින අජන්ත රණසිංහ ලිව්වේ. අජන්ත රණසිංහ මහත්මයා ලිව්වේ. ස්ටැන්ලි පීරිස් මහත්මයා තමයි මියුසික් කරේ. ඒකේ කියනවා මේ ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුනා කියලා. ඒ කියන්නේ ඒකේ තර අහිමි වීම. ඒ කියන්නේ තරු අරුන්ද දෙතු පහන්නේ විලෝනි සොල්මනේ සිටින මග වනස්පතිය ලියලා දැල්ලකින් පිණි පොදක් සෙමින් සැලුනා කියලා ඒ වර්ස් කෝරස් එකේ ලාස්ට් ලයින් එකේ කෝරස් එක වෙනස් කරනවා. ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුනා කියලා. මම මේකට සින්දු ඉතාම ආසයි. එකක් තමයි ස්ටැන්ලි පීරිස් කියන්නේ අපි නිකන් දන්න අර ජනප්‍රිය තලයේ සංගීත නිර්මාණවේදියෙක්නේ. බේස් එකත් අර එයාගේ ඉන්ස්ට්‍රුමන්ට් එකනේ. සැක්සෆෝන් එක. ඔව්. හැබැයි එයාගේ ජනප්‍රිය එයාට හුරු පුරුදු ජනප්‍රිය ධාරාව කඩාගෙන අමරදේව මාස්ටර්ට සංග්‍රහයක් කරලා තියෙනවා මේ සින්දුවෙන්. මට හිතෙන්නේ ඒක කිසිවකට දෙවෙනි නොවන සංග්‍රහයක් කියලා. මම කැමති ඒ ගීතෙන්. දැන් අපි ආමු ඒක හමුනේ. කාලය කොහොමද දැන් විනාඩියට යන්න ඇතිනේ. ඇති යන්නත් ඇති නොගියත් ඉතින් මොනව කරන්නද? දැන් නැවතුවට පස්සේ සින්දුව ටිකක් දිගයි. සින්දුවෙන් අපි බැඩේ බේරමු. VFM දන්න දෙන්නේ. අපිට නිකන් දැන් අපි මේ ගීත ගැනමනේ කතා කරේ. වෙන මොනවද? වෙන පැත්තකට යන්න. වෙන පැත්තකට යද්ද ඒ කියන්නේ මේ දේශපාලනය වගේ පොඩ්ඩක් ඔයාට ලේසිත් නේද? දේශපාලනය තමයි අපි මේ කතා කරපු ඔක්කොගේ මොකද තියෙන්නේ. ඒවා දේශපාලනයට ඉන්ටර්ප්‍රිට් කරේ නෑනේ. පොලිටිකල් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ආවේ නෑනේ. දේශපාලන අර්ථකථනයක් එක්ක ගීතයක් ගැන කතා කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. හොඳයි. මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. අපි ඒකටත් එමු ජයසිරි. මේක නැත්නම් මේකේ කොහොම හරි කරකව ගන්නත් බලමු. දේශපාලනයේ පැත්තේ තියෙනවා. දැන් පහුගිය දවස්වල ධම්මික ගංගානාත් දිසානායක මහත්මයා සමුගත්තා අපි. ඊට කලින් දයාත් එන්නකෝන් ඒ වගේ මම දැක්ක ජයසිරිය දාලා තිනවා මේ සුබ දිගුනින්දක්. මට මගේ මතකය හරිනම් දයාත් එන්නකෝන් ජුගට මගේ යාළුවන්ට ලියලා තින්නේ සුබ දිගුනින්ද. මම මේ අහන්නේ වෙන දෙයක්. ඒ කියන්නේ ඔබේ පරම්පරාවේ ඇතමුන් දැන් පතිරාජ මහත්මයා ජීවිතෙන් සමුගන්නවනේ. එහෙම සමුගන්නකොට දැන් අපේ පරම්පරාවේ යාළුවෙක් නැති වෙන්නේ සමහර හදිසි අනතුරකින් වෙන්න පුළුවන්. තාම එහෙම අපේ පරම්පරාවේ එහෙම නිකන් අර මේ වයසින් වයස්ගත වෙලා මිය පරලොව යන මේ ප්‍රවණතාවයක් නැහැ. මං අහන්න කැමති මොකක්ද හදවතට දැනෙන්නේ එකට හිටපු එකට කාපු බීපු වැල්ල දිගේ සින්දු කියක ඇවිදපු මිනිස්සු මරණයේ තොටුපලෙන් නික්ම යනකොට කොහොම මොකද්ද මිනිහෙකුට දැනෙන හැඟීම? මට හැමදාම වගේ තිබිච්ච ප්‍රශ්නයක් තමයි අපි මිත්‍යන් අපි මැරෙනවානේ. ඔව්. ඉතින් අපි එකට ආශ්‍රය කරපු මිත්‍රයෝ අතරින් කවුරු ඉස්සෙල්ල මැරෙයිද කියලා. මේ ප්‍රශ්නේ තිබුණා. කියන්නේ කවුද ඉස්සෙල්ල මැරෙන්නේ කියන එක. අපිට කවුරුවත් නම් කරන්න බෑනේ. දැන් මම ජීවිතේට හිතුවේ නෑ පතිරාජ මැරෙයි කියලා. උත්තර. හැබැයි පතිරාජවත් දායත් එන්න කොන්වත් අකාලේ මැරුණේ නෑ.
ඒක හරි. ඒක හරි. පති මැරෙනකොට අවුරුදු 75යි. දෙන්නේ මැරෙනකොට 79 ඉවර වෙලා 80යි. ඒක මහාචාර්ය ගම්ලත් 80යි. කාලයෙන් විතරක් නෙමෙයි ඒගොල්ලෝ ශ්‍රමේනුත් ඒ වැඩ කටයුතු කරලා. ඔව්. ඊට අකල් මරණ වෙන්නේ නැහැ. නැහැ. ධම්මිකගේ මරණය ධම්මික ගංගානාථ දිසානායක මහාචාර්යතුමාගේ මරණය අකල් මරණයක්. 62 කියන්නේ මිය යතු එකක් නෙවෙයි. විශේෂයෙන්ම ධම්මික ගංගානාථ වගේ මිනිහෙක්. ඔව් ඔව් ඒ වගේ රසවත් මිනිස්සෙක්. ඔව්. අනිත් එක මගේ මිත්‍රයෝ ඔක්කොම ඒ මැරිච්ච පේලියට ගණන් කරලා බැලුවොත් ඒ ඔක්කොම මැරලා තියෙන කැන්සර්. තිලක් ජයරත්න. අපි එකට ඉටි කට්ටිය. ඒ ඔක්කොම මිය ගිහින් තියෙන්නේ කැන්සර් එකේ. කැන්සර් කොහොමද නිකන් හෙම්බිරිස්සා වගේ තත්ත්වයට ආවේ? එහෙම තියෙනවනේ. මං කියන්නේ ඕක රටේ තියෙන්නේ නැති අපේ රටේ කැන්සර් කියන එක තියෙන්නේ නැති සෞඛ්‍ය සේවය මේ තරම් දියුණු නැති කාලේ. ඒකට වෙන නමක් කියන්නේ. වෙන නමක් නෑ යකා ගහලා. වගේ දේවල්. වගේ මොකක් හරි නේ. ඔගේ අනිත් පැත්ත මේ කියන්නේ පරම්පරා ගානක් තිස්සේ අපි රසකාරක මේ වගේ දේවල් කියන්නේ දැන් කෙමිකල් හැම දෙයකම ටූත් පේස්ට් එකකින් වෙන්න පුළුවන්, සබන් වලින් වෙන්න පුළුවන්, රසකාරකයෙන් වෙන්න කෙමිකල් කියන්නේ දැන් අවුරුදු මං හිතනවා දැන් අර මම ඉපදුනේ 77 නේ. දැන් ඊට පස්සේ මේ වෙනද පොළ සමහර කරුණු කාරණාත් එක්ක එන්න කෙමිකල් ගොඩක් අපි හැබැයි ඉතින් 77 තමයි කෙමිකල් එන්න පටන් ගත්තේ. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒ කෙමිකල් ගොඩෙන් පස්සේ පරම්පරා දෙකකට ගැන අවුරුදු 25කට 30කට පස්සේ මේ මෙවැනි රෝග මේ සාමාන්‍ය කරණය වෙන එක ගැන මම දන්නේ නැහැ. කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෝ සමාජ විද්‍යාඥයන් වෙනම හිතන්නත් වෙයි. ඒ කියන්නේ ජයසිරා කියනවා වගේ මේවා වෙන නම් වලින් තියෙන්නත් ඇති, වෙන අර්ථකථන තියෙන්නත් ඇති. හැබැයි මේ තරම් සුලභ වෙන්නේ අපේ ආහාර රටා, අපේ ජීවන රටා නේද? බොන්න තියෙන දේවල්. මම දැන් ලංකාවේ තරම් වහ විකුණන්නේ නැති වහ විකුණන රටක් ලෝකෙ වෙන කොහෙවත් නැති. ඒක තමයි. හැම තැනම හැම දෙයක්ම අර ඇඩල්ට්‍රේටඩ් දේවල් තියෙන්නේ. කියන්නේ මේ බසවිස මුසු කරපු ඒවා තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ කියන එක අපි කතා කරන්න එපා. ඇයි මිනිස්සු ගොඩාක් අන්න දේශපාලනයට දැන් ඔන්න එනත් යන. ඒක තමයි. ඔව්. දැන් ඇයි එහෙම එන්නේ? දැන් කඩයක් ගත්තොත් මුදලාලි උදේ වැඩ පටන් ගන්නනේ. අතු ගාලා කහදිය රියලා මල් පාන් පූජා කරලා හඳුන් කූරු ගාලා බුදුහාමුදුරන්ට සීවලිය පාරිශුද්ධත්වයේ පිළිබඳ වතාවතකින් පටන් ඔක්කොම කළා. ඔක්කොම කළා ගම්මිරිස් ගෝනියට පැපොල්ලට දානවා. මං කියන්නේ එහෙම දේවල් නේ කරන්නේ. අනිත් එක ඒ ගමේ තියෙන බෞද්ධ සමිතියේ සභාපතිත් එයා. කඩේ මුදලාලි. එහෙමනේ වෙන්නේ. ඔව්. ඉතින් කොහොමද මේ එකම මිනිහා මේ වගේ චරිත දෙක තුනක ඉන්නේ? මේ වගේ කියන්නේ මං හිතන්නේ රටම ඒ තත්ත්වෙට තියෙන්නේ. ඒක හැබැයි අද ඊයේ පටන් ගත්ත එකක් නම් නෙවෙයි. අන්න රයිට්. ඒක තමයි මම කියන්නේ. අනිත් පැත්තේ අපේ ජීවන රටාවල් ඇතුළට සමහර අපි හිතමු නිකම් හිතමු මදුරු දඟර කියලා. ඔව්. හරිද? දැන් අපි මදුරුවන් බලවා හරින්න අපිට ජාතික වැඩ පිළිවෙලක්වත් නැත්නම් සෞඛ්‍ය වැඩ පිළිවෙලක් වෙනුවට අපි ආග්‍රහණය කරනවානේ. මම උදාහරණයක් විතරයි ගන්නෙ. එතකොට දැන් ඒවා ආග්‍රහණය කරලා අවුරුදු 25ක් 30ක් අපි ආපහු කියනවා මාර විදියට පිළිකා කියලා. අපි දන්නේ නැහැ කොතනින්ද බඩුපත්තු වෙලා තියෙන්නේ. ඔය ඉතින් අර මදුරු කොයිල් ආග්‍රහණය කරාම පිළිකා එනවනේ. ඒ කියන්නේ එහෙම විය හැකියාවන් තිබෙනවනේ. කෙමිකල් විය හැකි. ඔව් රසායනයන්. ඉතින් මට හිතෙනවා මේ අපි මෙන්න මේවා ගැන දැන් ආයෙ අලුතෙන් හිතන්න නෙවෙයි නැත්තම් කියන්නේ සමහර ලෝකයේ යන්නේ ජනගහන කියන්නේ ස්වභාවික ජනගහන නෑ ඔක මිනිස්සු කියනෝනේ පාලනයක කියනවා දැන් ස්වභාවයෙන් දෙනවලු මේ වැඩි වෙන ජනගහනය කන්ට්‍රෝල් කරන්න මොකක් හරි එකක්. දැන් COVID-19 කියන එක ස්වභාවයෙන් දුන්නලු ජනගහනය අඩු කරන්න. ඔව්. මම කැමති නෑ ඒ වගේ සාහසික ඔව් ඒක හිතන්න. කියන්නේ ස්වභාව ධර්මයෙන් එහෙම වෙන්න පුළුවන්ද මං කියන්නේ. ඔව් හැබැයි අනිත් පැත්තට ස්වභාව ධර්මයත් එක්ක අපි මේ කියන්නේ අපි කරන අර නරක කේවල් කිරීම ස්වභාව ධර්මයෙන් කොහෙන් හරි කරකවන අනිත් පැත්තට. මේක මිනිසා මම විශ්වාස කරන්නේ මිනිස් ජීවිතය කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක මේ කොහොමද අපි මේක මේ සහයෝගයෙන් බැලන්ස් කරගෙන යන ගමනකට විරල තීරය ගත්තාම ප්ලාස්ටික් නේ තියෙන්නේ. එතකොට මූද අපිට කොයි වෙලේ හරි ඒක රිටර්න් එක දෙනවා. දැන් මේ ළඟදී අර නැවක් අර මේ පිලිපින පැත්තද කොහෙද? ඔව්. මේ ඉන්දියන් සාගරයට කිට්ටුව නැවක පතුල වැදිලා අර කොරල් පරේක මුළු නැවේම තිබිච්ච තෙල් ටික ආවේ මේ මූදට. ඒ පැත්ත පළාතම ඉවරයි. ඉතින් ඒ වගේ දේවලුත් වෙනවා. ඒක මෑන් මේඩ් ඩිසාස්ටර් නේ. නිසා විසින් කරන ලබන ව්‍යසනය.
ඔක තමයි තත්ත්වය. අපි සින්දුවක් අහමු. මට මේ ජයසිරි කඩුල්ල හිටියේ. ඔව්. තිලක් ජයරත්න මහත්තයාගේ. ඔව්. කඩුල්ලේ තේමා ගීතයක් තිබුණාද? නෑ කඩුල්ලේ තිබුණ නෑ තේමා ගීතයක්. කඩුල්ලම තමයි ගීත තිබුණ නෑ. පති තමයි ඩිරෙක්ට් කරේ. තිලක් තමයි ලිව්වේ. තිලක් ජයරත්න මහත්තයා සින්දු ලිව්වද? නෑ. තිලක් කවදාවත් සින්දු ලියලා නෑ. එයා ලිව්වේ ඔය කඩුල්ල ලිව්වා. නාදුරන පුත්තු ලිව්වා. ගීතයක් ලියපු සලකුණක් නෑ. ගීතයක් ලියපු සලකුණක්. මට එකම වාරක් හම්බුණා. හරි පුදුම පුද්ගලයෙක්. ඒ කියන්නේ අපි ඔය වමේ දේශපාලන ඒ තරුණ සංගමයකින් ගිය හමුවකදී එතුමගේ නිවසට ගියා. සාමාන්‍යයෙන් අලුතර ගෙදරටද ගියේ? මෙතන පිළියන්දල ගෙදර. පිළියන්දල ගෙදර. ගියාම මේ කොහොමද කියලා නම් ගම් අහලා ඉඳ ගන්න කියලා මේ සාමාන්‍යයෙන් ඒකට අපි ආව දන්නේ වාමාංශික සම සමාජ පාක්ෂික විභවයක් සහිත බුද්ධිමතෙක් හැටියට ඉඳ ගන්න කියලා ඇහුවා. ප්‍රශ්නේ මොකක්ද දන්නවද? පූජාවලිය කියලා තියෙනවද කියලා. පූජාවලිය කියවලා තියෙනවද කියලා ඇහුවා. හරිද? ඒක ප්‍රාග්ධනය හරි නැත්නම් කළ යුත්තේ කුමක්ද හරි. කාල් මාක්ස්ගේ එකතු කළ කෘති හරි ලෙනින්ගේ කළ යුත්තේ කුමක්ද කියලා නෙමෙයි ඇහුවේ. පූජාවලිය මයුරපාද හමුදුරු ලියපු පූජාවලිය කියලා තියෙනවද කියලා. හොඳ වෙලාවට බැනුම් අහන්න නැති වෙන්න මම කියවලා තිබුණා පූජාවලියේ පොඩි පූජාවලිය කියන්නේ මහ පුදුම වර්ණනා තියෙන පොතක්නේ. යන්තම් තිලක් ජයරත්න මහත්තයා බැනුම් නාහ ඊළඟ සාකච්ඡාව ඊළඟ පියවර ටික නැත්තම් කියන්නේ එතුමා ඒ කිව්වේ ජයසිරි මම හිතන්නේ අර මේ සමහර මේ අපි කියන අර මනෝරත්න මහත්තයාත් කෝ කියන්නේ අපි බින්දින්න ඕනේ ගතානුගතිකත්වයේ මිසක් සම්ප්‍රදාය නෙමෙයි කියලා. සම්ප්‍රදාය අලුත් වෙන දෙයක්. ගතානුගතිකත්වය අත්තරින්න ඕන ගතානුගතිකත්වය කියලා. ඉතින් මම හිතන්නේ සම්ප්‍රදාය හැමතිස්සෙම අලුත් නව සම්ප්‍රදායන් හදන මම හිතන්නේ තිලක් ජයරත්න මහත්තයා කිව්වේ ඔය පැරණි සම්ප්‍රදායන් හදාරන්න කියන එක තමයි. කියන්නේ අපි සමාජය වෙනස් කරනවා නම් මාක්ස්වාදී වේවා වෙනත් වාම තැනකින් හෝ හිතමින් සමාජය වෙනස් කරනවා කියවලා වරෙල්ලා කියන සංඥාවනේ දුන්නේ. ඒක ඇත්තට මේක උනේ අපි විතරම ආශ්‍රය කරා මහාචාර්ය ගම්ලත්. පති තිලක් ජයරත්න අපි විතර මුණ ගැහිලා කතා කරන කීප දෙනෙක්. එතෙන්දී මහාචාර්ය ගම්ලත් විතරම කියපු එකක් තමයි පැරණි පොතපත කියවපල්ලා. කියවව් කියලා තමයි කියන්නේ. ඒව කියවපන්. ඒව කියවන්න නැතුව වැඩක් නැහැ. මේ අපි එහෙමනම් කොහොමද මොකද ඊළඟ ගීතය ගැන අදහසක් තියෙනවද? ඊළඟට මේ පතිය ගැන මතක් වෙච්ච හින්දා පතිය ලියපු සින්දුවක් අපි අහමුද? අහමු. එමින් සරේ පියාවිදා ටීඑන් ජයරත්න සුනිල් අබේසේකර. ඉතා ලස්සනයි. ඉතා ලස්සන ගීතයක්. VFM දන්න දෙන්නේ. මේ මට එකක් ඔළුවට ආවා. ඒක අපි දෙන්නටම කතා කරන්න පුළුවන්. කියන්නයි. ඒක සමානව. කියන්නේ 2015 දේශපාලන පෙරළිය කරන්න අපි දෙන්නම සහභාගී වුණානේ. යම් එක විදිහට. යම් සම්පූර්ණ නෙවෙයි. යම් විදිහට. මම නම් ගියා ලංකාව වටේ ගියා. ඔව්. මේක එහෙනම් දැන් අමුතුවෙන් කට් එක ඕනේ මෙහෙම යන්. ඔව්. ඒ කියන්නේ ඊට පස්සේ 2020 වෙනකොට බලන්න අවුරුදු 5ක් ඇතුළත ඒ අපි කරපු කිසි දෙයක ප්‍රතිඵලයක් නැති වුණා. පැහැදිලිවම. ඒ ගැන මට නම් කේන්තියකුත් තියෙනවා. තරහකුත් තියෙනවා. ඇයි එහෙම වුණේ කියන එක. ඔව් පළවෙනි වටේදී ඔය කේන්තිය එනවා. වේදනාව එනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අති විශාල පාවාදීමක් කියලා තමයි මමත් හිතන්නේ. අති විශාල පාවාදීමක්. කියන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මම හිතන්නේ එහෙම පාවාදීමක්. ඒ වගේ කැත පාවාදීමක් වුණේ නැහැ. ඒක මාත් විශ්වාස කරනවා. ඒ කියන්නේ ආපහු කරකලා එතෙන්ටම ඇවිල්ලානේ 2014 දෙසැම්බර් වලටම. ඔව් 2014 දෙසැම්බර් වල අපි කියපු සමහර දේවල් ආපහු කියන්න ඕන තත්ත්වයට ඇවිල්ලා. එතකොට මේ ශ්‍රමය, මේ මිනිස්සුන්ගේ චින්තනමය සහ භෞතික ශ්‍රමය ඔක්කොම වතුරෙන් ගියා ඉවරයි. ඔව්. මට හිතෙන්නේ දැන් තරහයි ඔක්කොම හැංගීම්බර තැනකුත් තියෙනවා. මට මෙහෙමත් හිතෙනවා ජයසිරි. ඒ කියන්නේ අපිට හැමතිස්සෙම වෙනවා අවුරුදු 5න් 5ට එක්කෝ ඒකාධිපතියෙක් කෙලවන්න එක්කෝ චෞරයෙක් කෙලවන්න. හරිද? ඒකට හේතුව අපි මේ කියන ප්‍රගතිශීලී වේවා වාම වේවා පීඩිත මොකක් හරි මේ අපි විශ්වාස කරන කඳවුරේ මිනිස්සුන්ගේ අසමගිය කියලා තමයි මම හිතන්නේ. ඒ කියන්නේ ඒකාධිපතිය එලවන්න චෞරයෙක් ගේනවා. චෞරය එලවන්න ආයේ ඒකාධිපතියෙක් ගෙන මේක ඉතින් දිගට යනවා. ඊට පස්සේ ඒ වෙලාවේ එන තර්කය මොකක්ද දන්නවද? ඉතින් මේ වෙන මොකද කරන්නේ මේ වෙලාවේ?
මේක කරන්න නම් අරක කරන්න වෙන ඔන්න හොම තමයි කියන්නේ ඒ අතර වාරේ අපි එන්න අසමගි එකිනෙකා කා කොටා ගන්න අකුලල් කා ගන්න මොකක්වත් මේ කියන්නේ අපි හිතමු දැන් පන්ති කියන ඒවා සම්බන්ධයෙන් දැන් වෙන කියවීම් තියෙනවා තමයි ධන ප්‍රතිපන්ති දෙන්නේ හැබැයි මොකක් හරි මේකේ බෙදුමක් තියෙනවනේ කොහේ හරි තැනක එතකොට ඒ ජාතිවාදයට විරුද්ධ අගම්වාදයට විරුද්ධ ගෝත්‍රවාදයට විරුද්ධ නිදහස පතන මිනිස් නිදහස පතන සමාජ නිදහස පතන මිනිස්සු කෑලි 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 කැඩිලා ඇමීබාකරණය වෙලා ආයි ඡන්දයක් කිට්ටු වෙනකොට ඔන්න දැන් ප්‍රශ්නේ එනවා ඡන්දයක් කිට්ටු වෙන කෙනා මේක තමයි රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා එක්කෝ අරයා පරද්දන්න මෙයා එක්ක එකතු වෙනවනේ මෙයා පරද්දන්න අරයා එක්ක එකතු වෙන්න ඕනේ ඉතින් මම කියන්නේ දැන් ඡන්දත් ජනාධිපතිවරණෙකුත් ඉවරයි මහමැතිවරණෙත් ඉවරයි දැන් ආපහු ඔය පුංචි පුංචි ඡන්ද ටිකක් නෙන්නේ ඒ ඡන්දවලත් ප්‍රතිඵලය අර ඡන්දවලට වඩා මහ වෙනසක් වෙන්නේ නැහැ ඒ හින්දා අමුතුවෙන් හිත රිදව ගන්න දෙයක්වත් නැහැ මේකෙම සේයාව වැටේ ඔය ඡන්දවලට දැන් හැබැයි ඊළඟ අවුරුදු 5 ඇතුලේ අර මහා ඡන්ද දෙකට දැම්ම ඉඳන් මම හිතනවා අපි ලෑස්ති වෙන්න ඕනේ නැත්තම් ආපහු වෙන්නේ අර කාට හරි ආපහු එදා කිට්ටු වෙනකන් ඉඳලා මේ වැඩේ පටන් ගන්නවා ඒ හින්දා දැන් අඩුම ගානේ අපිට පුළුවන් නම් ඒ කියන්නේ බලය ඔබවන පාර්ශවය වෙන්න පුළුවන් නම් මරු අඩුම තරමේ ප්‍රධාන විපක්ෂය වීමේ ඉලක්කය තියාගෙන ඒකෙදි මං හිතනවා මූලික වශයෙන් කවුරු හරි එහෙම නායකත්වය ගන්න කෙනෙක් ජාතිවාදී නොවන ආගම්වාදී නොවන අන්තගාමී නොවන ඔය තුනේ ජනතාව ඒක රැසි කරන්න හරියට ඒ කියන්නේ ජාතිවාදී නොවන තැනටවත් අඩුම ගානේ එන්න ඕනේ ජනතාව ඒක රැසි කරන්න පුළුවන් මොකද මිනිස්සු තාම කියනෝනේ ඌ හොඳ එකක් දෙමළ වුණත් ඌ හොඳ එකක් මෙහෙමයි ලංකාවේ මිනිසුන්ගේ විඥානය ඇත්ත යටි පතුලටම බැහැලා බැලුවොත් ඒක ඇතුලේ හදවතක් වැඩ කරනවා. ඒ හදවතට හරියට ආමන්ත්‍රණය කරනවා. ඒ හදවත උඩ තමයි මට හිතෙනවා ජාතිවාදී සිවිය සෙවල ටික තියෙන්නේ. හරිද? ඒක තමයි කට්ටිය මේ ෆෝම් කරන්නේ. හැබැයි හරිය අතුලාන්තයට ගිහිල්ලා බැලුවොත් අපි ඔක්කොම මිනිස්සු කියන එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඉන්නවනේ මේකේ. හරිද? බුදුහාමුදුරුවන්ව අනුගමනය නොකරන එකට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මං හිතන්නේ අපි ආම්දුරුවෝ නම් මේ වැඩේ කරන්නේ නැහැ. ගිහියන්ටම තමයි කරන්න වෙන්නේ. මුලින්ම කියන්න ඕන බුද්ධාගමේ කට්ටියට කියන්න ඕන බුදුහාමුදුරන්ට ආගමක් නැහැ කියලා. බුදුහාමුදුරන්ට ආගමක් නැහැනේ. එයා දර්ශනයක්. සා බුදුහාමුදුරන්ටත් තිබුණේ නැහැනේ. බුදුහාමුදුරෝ තමන්ගේ අම්මගේ තාත්තගේ ආගම ඇදුවනා හින්දු වෙන්න ඕන. ඔව්. එයා හින්දුවරයෙක් නෙවෙයිනේ. හරියට හරි. නේ? ඒ කියන්නේ සිදුවත් කුමාරයාට ආගමක් නැහැ. ඉතින් පසු හැදුණු සංස්ථා තමයි මේ කතාව වෙනස් වෙන්නේ. මේ ඇත්තටම අපිට හරියට සිද්ධාර්ථ තවුසාව කියව ගන්න පුළුවන් නම් ගෞතම බුදුන් කියව ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඊට වඩා දෙයක් නැහැ. ඒ කියන්නේ අපි ගාව බඩු තියෙනවා. නිදානේ අපි ගාව තියෙනවා. අපි දර නිදානේ වහන් ඉන්න රකුසන් එක තමයි ගනුදෙනුව තාම යන්නේ. ඔය ඉතින් දැන් පේන්නේ නැද්ද? ආමුදුරෝ තුන්නමක් ගහ ගන්නවා ආසනෙට. ඔව්. ශාසනයේ පැත්තක ආසනය තමයි වැඩේ. ශාසනයේ පැත්තට දාලා ආසනෙට. ආසනෙ වෙනුවෙන් භීෂණය. කොයිතරම් ජරා ජීර්ණ වෙලාද මේකනේ. මම දැක්ක එක වීඩියෝවක් අර එක පන්සලක ගිහලා හාමුදුරුවෝ නමකට ඇදලා පහර දෙන ඒ තවත් පිරිසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් පහර දෙනවා. ඇත්තටම මට හිතෙන්නේ අර අඳගමගේ චිත්‍රපටියක ලියුවා මමම ඒ චරිතේ රඟපෑවේ මේ මගේ සඳයි කියන එක. ඒක අහනවා ඒක කියනවා හැම ඇඳුමක් යටින්ම නිරෝධින් එකෙක් ඇවිදිනවා. සිවුරේ කියලා වෙනසක් නැහැ. හැම ඇඳුමක් යටින්ම නිරෝධින් එකෙක් ඇවිදිනවා. සිවුරේ කියලා වෙනසක් නැහැ. කියන්නේ අපි ගිහි පැවිදි වෙනසක් නැහැ. ඇඳුමේ තමයි වෙනස තියෙන්නේ. උදර ඇඳුම් දෙක යටින්ම නිර්වත් අයනේ යන්නේ. මේ කියන්නේ අමු මිනිහෙක් ඇවිදිනවා. ඉතින් මේ ඔක්කොගෙම කෙලවර මටත් හිතෙන්නේ ඒ කියන්නේ අපි පටන් ගත්ත තැනට ආපහු ගියොත් දැන්ම ඉඳන් සූදානම් වෙමු. හරිද? දැන්ම ඉඳන් පටන් ගත්තොත් අපිට ඊළඟ අවුරුදු 5 2025 වෙනකොට මේ දේශපාලනය සම්බන්ධ අතාරින්න බෑ. ඒ කියන්නේ දේශපාලන සම්බන්ධ අදහස ප්‍රාර්ථනාව පැතුම අතාරින්න බෑ. අපි ඒක අල්ලගෙන ඉමු. හැබැයි නිකන් අල්ලන් හිටියට වැඩක් නෑ. අපි හොයලා බලන්න වෙයි මිනිස්සු කැමති මොනවද? මිනිස්සු කැමති ආකල්ප මොනවද? රිසර්ච් නැහැනේ. රිසර්ච් නේ ආකල්ප වෙනස් කිරීමට යම් දේවල් මොනවද කරන්න ඕනේ කියලා රිසර්ච් කරන්න වෙයි. අනිත් පැත්තේ සමගි වෙන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. මේ ඔය පුංචි මේවා අතහැරලා සමගි වෙන්න වෙනවා. ඉතින් වෛරය වෙනුවට මේ ආදරයේ දේශපාලනය තමයි අපිට ගේන්න වෙන්නේ. හදගම මතක් කරපු ඉන්න මට හිතුණා මේ
දැන් ඉතින් වෙන කුමක් කරන්නද? ආදරය කරනු මිස එච්චරයි. අපි ඉස්සරහා දේශපාලනය හැටියටත් ඉතුරු වෙලා තියෙන්නේ වෙන මුකුත් නැහැ. ඔක්කොම ඡන්ද අරවා මේවා ප්‍රතිශත ආසන ඔක්කොම සීන ඉවරයි. වෙන මුකුත් නැහැ. අපි ආදරය කරමු. හැබැයි විවෘතව ආදරය කරොත් මං තාමත් විශ්වාස කරනවා මේ රටේ මිනිස්සු ආදරය පිළිගනී කියලා. වඩ මගේ නම් ඒත ඔයා තරම් කැටිපිට තරම් විශ්වාසයක් මට නෑ. බලමු ඉතින්. විශ්වාසයෙන් ඉමු. VFM දන්න දෙන්නේ. දැන් මම පොඩක් කඩාගෙන වදිනවා මේ මට මෙතන මේ මෙච්චර ළඟට හම්බ වෙලා දන්න දෙන්නෙක් වැඩසටහනට හම්බ වෙලා W ජයසිරිව විමල් කැටිපෑරච්චිට මුණ ගැහිලා මේ කෑල්ලට ගියේ නැත්තම් අපරාධ කියලා මට හිතෙනවා. මොකද මම උග්‍ර සිනමා රසිකෙක්. මම කැමති ජයසිරි අයියා ටිකක් අර බයිස්කෝප් සිනමාවට සින්දු තියෙන ෆයිට් තියෙන මේ ලව් සීන් තියෙන ජෝක් තියෙන සිනමාවට. ඉතින් ෆෝමියුලා සිනමාව. ඔව් වට්ටෝරු එක වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ ඒක ඇතුළත් අපිට යම් දේවල් කතා කරන්න පුළුවන් කියලා. මොකද දැන් ගත්තොත් එහෙම දියමන්ති වගේ චිත්‍රපටයක් ගත්තොත් වසන්ත ඔබේසේකරගේ ඒකත් එක්කම මං කියන ඊටත් වඩා හොඳම ඒ කියන්නේ වට්ටෝරු සිනමාවේ හොඳම එක තමයි බඹරු ඇවි. ඔව් එහෙම බැලුවා. කෙල්ල ඉන්නවා, කොල්ලා ඉන්නවා, දුෂ්ටයා ඉන්නවා, දුෂ්ටයාගේ යාළුවෝ ඉන්නවා. ෆයිට් තියෙනවා, ජෝක්ස් තියෙනවා, සින්දු තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි ලයිෆ් තියෙනවා. ඔව් ඒක තමයි. අර ඒ කියන්නේ මේ වට්ටෝරු සිනමාව ඇතුලේ ජීවිතේ තියෙනවා. දැන් වසන්ත ඔබේසේකරගේ දියමන්තිත් මම විශ්වාස කරනවා. ඒකත් දැන් යොවුන් වසන්තේ වගේ තා ලස්සන ගීත අර විජය ඊට පස්සේ සෝමසිරි දෙහිපිට සෝමසිරි දෙහිපිට තාම ආස නළුවෙක් මම වගේ විමල් කුමාරද කොස්තා මේ වගේ ඒවත් ඇතුලේ මේ මම එන්න හදන්නේ මෙතෙන්ට සොමිරත්නායකගේ චිට්ටි චිත්‍රපටයේට රංගපෑවා මේ සින්දුකුත් ලිව්වා ලොරෙන්සෝ දල්මේදා කොළඹතොරට යහපත් නාවිකයා. මට පොඩ්ඩක් මතක් වුණා මේක කාලයක් රෙකෝඩ් කරලා දැන් මේක යනවා හරි ජනප්‍රියයි. සුනිල්ම මට මගෙන් කෝල් එකක් දාලා අහනවා සුනිල් පෙරේරා. මොකද්ද මචං මේ යහපත් නාවිකයා කියන්නේ? මේ යහපත්තුන ගොඩ බැස්ස කියන්නේ. මම ගොඩ බැස්ස එක. කොළඹට යහපත් වෙලා. ඔයද මේ යහපත් වෙන්නේ කියලා අපි ඒ කාලේ ඇහුවා මචං. ඒක තමයි මචං මට මේ හරි ප්‍රශ්නයක්. මූ මේ හොඳ නාවිකයෙක් මේ මූට යහපත් මිනිහෙක් කියලා කියන්නේ කියලා. මේ මම මේ ගීතේ මේ දකිනවා ජයසිරියේ පොඩි කොලාජ් ගතියක්. මේ අර හන්දි කඩේ ලෑලි උඩින් ඩිනර් පාටි අතින් කටින් වගේම මේ ඒ පදවල ඔයා ප්ලේස් කරලා තියෙන පොඩි කොලා මොකද්ද ලයින් එක? ඒක තමයි මේ දැන් කපිරිඤ්ඤ ස්ටයිල් එකනේ. ඔරිජිනල් හොන්ට කපිරිඤ්ඤ සින්දුවක් ගත්තොත් ඒකේ තියෙන්නේ අර එහෙම මෙහෙන් තියෙන්නේ. තනි අයිඩියා එකකට ලියලා නැහැ. ඒ කියන්නේ මේ මොන්ටාජ් එකක් වගේ. මොන්ටාජ් එකක්. හැබැයි මුල් එකේ තියෙනවා සම්පූර්ණ එකේ අදහස තියෙනවා. දැන් ඇත්තටම ඒක මෙලඩියටද ලිව්වේ නැත්නම් ලියලා නෑ. සරත් ගුණරත්නනේ ඔක ඩිරෙක්ට් කරේ. ස්ක්‍රිප්ට් එක ලිව්වේ සරත් ගුණරත්න. වැඩි චිත්‍රපටි කරපු අධ්‍යක්ෂකවරයෙන්නේ වත්සලාක්ක කරා චිත්ති කරා. ඒ දෙක තමයි කරලා තියෙන්නේ. සොමිරත්න මහතා ප්‍රොඩියුසර්. ඔව්. ඒකෙදී මට සරත් කිව්වේ මචං මට ඕන මේ ගම්මුදාව ගැන තමයි මන් ලිව්වේ. ඒ සින්දුව බේස් කරේ කියන්නේ මගේ ඔළුවට ආවේ ගම්මුදාව. ඒ කාලේ ගම්මුදාව තියෙනවා. එම්දාස මහත්තයා යනවා, එම්දාස මැචිනියත් යනවා. මේගොල්ලෝ තමයි මේ ගේම් එක දෙන්නේ. අවුරුද්දට දවස් 7ක් කොහේ හරි රටේ තැනක් අල්ලගෙන දෙනවා ගේම් එක. එන්න කානිවල් එක. ඒක තමයි මම ලිව්වේ ඇත්තටම. ඒක තමයි මට මගේ හිත ඇතුලේ තිබුණේ. ඔව්. ඒ කියන්නේ මේ 94ම ලයිට් දාලා ඒ වගේ වාවේ ඒක නෝනා මට අඬ ගහනවා කියන එක පස්සේ කාලේ දේශපාලන ලෝකේ වෙන අර්ථවල එනවා. ඕ වෙන අර්ථවල චන්ද්‍රිකාටත් දැම්මනේ. එහෙම පොඩක් ඇප්ලයි වුණානේ. නෝනා මට අඬ ගහනවා මං එතකොට බෑ කියනවා. අද සුනිලුත් ඒක පාවිච්චි කරයි විදියට. සුනිලුත් සමහර වෙලාවට ඒ වගේ තැන්වලදී කට අරලා චන්ද්‍රිකායේ මේ මකු ගෙදර ඇවිල්ලා ඉන්නවා නම් මම මේක කියනවා. කොහමරි තවමත් සුනිල් කියන්නේ මේ දැන් ඇත්තට මේක මෙතන කිව්වට කවන්නේ සුනිල් මට හැම අවුරුද්දෙම රොයල්ටි ගෙවනෝනේ සින්දුවට. ඔව්. දැන් අවුරුදු 4ක් 5ක් ගෙවලා තියෙනවා මට රොයල්ටි. සුනිල් පෙරේරා මහත්මයා ගැන කියන්නෝනේ එයා ඒ බුද්ධිමය දේපල වලට අවශ්‍ය කරන ගෙවීම වසරක් පාසා සියලු ගීත රචකයින්ට ගෙවනවා. ඒක ගීත රචකයන්ට විතරක් නෙවෙයි. සංගීතය නිර්මාණය කරපු කාලෝ විජේසිරි දැන් ජීවිතුන් අතර නෑ. මුතයාගේ වයිෆ්ට යාව.
සුනිල් පෙරේරා කියන්නේ එහෙම මිනිහෙක්. මං කියන්නේ ඒ වගේ ඉතරවන ලංකාවේ ගොඩක් එන්නේ නැහැ නේ. එකපාර සුනිල් ආරියරත්න මහත්තයා ලස්සන කතාවක් කිව්වා මේ ගායකයෝ කියනවලු මේ අපිනේ නිදි මරන්නේ මේ ලියපු අය නෙමෙයිනි කියලා. සුනිල් ආරියරත්න මහත්තයා හරි ලස්සනද එනවා කිව්වා නම් එනවනේ අපිත් නිදි මරන්නේ. කිව්වන අපිත් එනවනේ නිදි මරන්නේ. නෑ ඒ කියන්නේ දියන එක ගැන ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඔව්. දැන් සාමාන්‍යයෙන් ගත්තත් රේඩියෝ එකක් ගත්තත් මම දන්නේ BFM එකේ කියවනවද කියලා. ලියපු මිනිහා කවුද දන්නේ නැහැ. සංගීතය නිර්මාණය කරේ කවුද දන්නේ නැහැ. ගොඩාක් අලුත් නිවේදකයෝ නිවේදිකාවෝ දන්නේ නැහැ මේව ලිව්වේ කවුද කියලා. ඒක ඒගොල්ලන්ගේ වරදක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ එහෙම හඳුන්වා දීමක් නැහැ. ඒ සංස්කෘතිය ගිලිහිලා. ඔව්. ඒ සංස්කෘතිය ඉස්සරහම නෙවෙයි. ඉස්සර හැම කෙනෙක්ම දන්නවා. ඒක හැබැයි හැම එකම මේවා ඉස්සර කැබිනට් මණ්ඩලයක් පත් කරාම අපිට මතකයිනේ 14යි නැත්තම් 15යිනේ. ඔව්. දැන් කැබිනට් අධ්‍යාපන ඇමතිකම බදියුදීන් මොහොමද. එහෙම මතකයි ලයනල් ජයතිලක. තාම දන්නවා. තාම මතකයි එනම. මුදල් ඇමතිකවම මුලින්ම ස්ටැන්ලි ටිසොයිසා ඊට පස්සේ ආචාර්ය දෙප්පෙර එහෙම අපි තාම කියන්නේ ගමනාගමන ඇමති ලෙස්ලි ගුණවර්ධන. ඒව මතකයි. අද එහෙම බෑනේ. අද මතක තියාගන්න. දැන් මතක තියාගෙන මම හිතන්නේ අමාත්‍යංශවලින් නේද? නෑ දැන් කොහොමත් මතක තියාගන්න බෑ අමාත්‍යවරු. මොකද අද මේකේ ඉන්න එක්කෙනා හිට වෙනකොට වෙන එක එහෙමත් තියෙනවා. එහෙමත් වෙනවා. මේ ටික කියන්නේ ඉතින් අර වෙන අර දැන් අමාත්‍යංශවලින් මතක තියාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද ඔක්කොම කෑලි වලට රටකජු වලට ගිහිල්ලා නේද. මම මේ ළඟදී දැක්කා ගෑනු පිරිමි මල්පලතුරු අලබතල රාජ්‍යවති. ඒ ගානට ඒ අමාත්‍යංශේ නම ගෑනු පිරිමි මල්පලතුරු අලබතල සහ ඉන්නල අල ජාතිනේ ඉන්නල සිටවීම වගේ එකකින් ඕන මේ අපි ලොරෙන්සෝ දල්මේද අහමු මේ ඔව් එතකොට ඒ චිත්‍රපටයේ මොකද කරපු කැරක්ටර් එක මම ඒ සින්දුව මම ඇත්තටම ඒකේ අර ඒ චිට්ටිගේ ගෝලේ චිට්ටිගේ නෙවෙයි ඒ සොමී රත්නායකගේ චරිතය තියෙන්නේ සොමීගේ ගෝලේ සොමී ළඟට මේ සින්දුව වෙලාවේ යනවා එයා ළඟ ඉඳන් ජය වේවා එහෙම කියන්නේ ඒක යනවා අර අපි නිකන් හරි නෑ ඒ වචනේ පාවිච්චි කරන්නේ. ඔන්න ඩාන්ස් කියලා තියෙන්නේ. අන්න ඒ ඩාන්ස් සංක්‍රාන්ති ලිංගිකයෝ පිරිසක් ඔව්. ඒ නටුවට තේරෙන්නේ නෑනේ මිනිස්සුන්ට. අරක තමයි තේරෙන්නේ. නමුත් මේ වගේ වචනවල අපහාසාත්මක බවත් අපි බේර ගන්නවා. නමුත් එහෙම ඒක සංස්කෘතියක් නේද? ඒක කියන්නේ කොළඹ වතු ආශ්‍රිත එක සංස්කෘතික අංගයක් එක්තරා ප්‍රමාණයකට. ප්‍රමාණික ඔව්. එහෙම කිව්වොත් තමයි ඒගොල්ලොනුත් දන්නේ. ඒගොල්ලොත් දන්නේ. ඒක හරි. සංක්‍රාන්ති ලිංගිකයෝ කිව්වම මොකද්ද මේ කියන්නේ මෙයාට පිස්සුද කියලා. නමුත් අපි සමහර අර මේ අපි මුණාර්ථ සංනිවේදනාර්ථයෙන් පාවිච්චි කරන වචන වලින් ප්‍රජාවකගේ මේ සිත් විඳීම් නොවෙන්න ප්‍රජාවකගේ ඒගොල්ලන්ගේ අනන්‍යතාවයට අපි නින්දා කරනවා. නින්දා නොවෙන්න අපි ඒක බේරගමු. ඔව් එහෙම කරමු. එහෙනම් ලොරෙන්සෝ දල්මේද අහමු. VFM දන්න දෙන්නේ. ඉස්සෙල්ලා අපි කතා කරන්නේ අර මේ මහද නමැති වනබමර ගීතේ. දැන් සාමාන්‍යයෙන් එච්.ආර්. ජෝතිපාල මහත්තයාව මේ අර එක කාලයක තිබුණානේ ලංකාවේ සංස්කෘතික ප්‍රශ්නයක් කර කනත්තේ සංස්කෘතික වල විවාදේ. අනත් කියන්නේ සංස්කෘතික බලකණුවක් බිඳ වැටේ. ඔව්. ડોક્ટર සරත් කියන්නේ අපි සරත් අමුණුගම මහත්තයා දිවයිනට ලියපු ලිපියනේ. ඊට පස්සේ ඔක මහා සංවාදයක් විශාල සංවාදයක් බවට පත් වුණා. පීචන් සහ ප්‍රබුද්ධ ඒක ඊටත් කලින් ආවේ. ප්‍රබුද්ධ පීචන් ભેදේ. ප්‍රබුද්ධ පීචන් ભેදේ ආවේ සරත් අමුණුගම ආටිකල් එක ලියන්නේ ඉස්සෙල්ලා. ආහා. හැබැයි මේකෙන් ආයිත් ඇවිලුනේ ඒ විවාදේම තමයි. ඒකෙදී දැන් මුලින්ම එනකොට ජෝතිපාල මිල්ටන් එම්.එස්. ඔක්කොම පීචන්. තවත් පිරිසක් අපි අමරදේව මාස්ටර් ගත්තොත් සුනිල් ශාන්ත ඒගොල්ලෝ ඔක්කොම ප්‍රබුද්ධ. සුනිල් ශාන්තත් නෑ නම වශයෙන් හිටියේ වික්ටර් සනත් ඒගොල්ලෝ තමයි ප්‍රබුද්ධ කියලා. නමුත් මේවා අපි දන්නවා මියුසික් කියන්නේ මියුසික්. අපිට ඇහෙන නාද ඔක්කොම ඒ කියන්නේ මිහිර එකයි. හැබැයි මේ වෙනකොට නම් හැබැයි සමාජයේ ඒ ප්‍රබුද්ධ පීචන් කතන්දර නෑ අපි ඔක්කොම විඳිනවානේ. විඳිනවා. දැන් ඒ දවස්වල මට මතකයි. ඒ දවස්වල තිබුණා විකසිත පරසතු කියලා පත්‍රයක් කලාව ගැන පත්‍රයක්. ඒක කරේ ඩී.බී. වර්ණසිරි මහින්ද අල්ගමයි. මම ඕකට ලිව්වා විචාරකීනි මේ ටිකත් අහන්න කියලා. ඔය ජෝතිපාල එම්.එස්. මිල්ටන් පෙරේරා ඒ වගේ අයගේ ගීත ගැන අය කිසි අගයීමක් නැත්තේ. නොකරන්න කියලා. මේ ඔය කනත්ත සංස්කෘතික විවාදයටත් කලින් නේ. පොඩ්ඩක් කලින්. සමහරවිට මේ ඔක්කොමත් එකතු වෙනවා ඇතිනේ මේ වැඩේට. ඔව්. පස්සේ මේ ආටිකල් එක දාලා තිබුණේ වර්ණසිරිගේ කට්රෝ සටහනකුත් එක්ක.
ගොන්නු කන්නේ තනකොළය. ඒ කියන්නේ මං ගොනේ. ඒ කියන්නේ ඔයාට කවුන්ට් කරලා ඒ පත්තරෙම තව කතු ඇකියක් කියනවා. ඔව් ඒ කියන්නේ මම ආටිකල් එක දැම්මේ කතු ඇකියට එහා පැත්තේ. මේ වගේ කතරුගේ මේ පොලිස් නෝට් එකකුත් එක්ක. නෝට් එකකුත් එක්ක මොකද මම ජෝතිපාල ගැන MS ගැන විල්ටන් පෙර ගැන කියන්නේ මොකද මම කන්නේ ඒවා කියන්නේ ගොන්නු කන්නේ තනකොළ. ඒ ලෙවල් එකක් ඒ කාලේ තිබුණා. ඒ කියන්නේ ඒ ලිපිය මේ පළ කිරීමෙන් සංගරාවට හානි වෙයි කියලා කතු පොඩි සටහනක් ගන්නවා මේක බේරන්න. ඔව් මේක දාන්නේ මේකයි. මේ ගොනේ කියන්නේ එයා කටේ තනකොළ කියලා. මං කියන්නේ ඒක තමයි තිබිච්ච හැඟීම. ඒ අර්ථයෙන් ගත්තොත් මේ වෙනකොට මං කියන්නේ මොන සන්දර්භයක් තුල වුණත් ප්‍රබුද්ධ පීචන් ඒක නැතුවාමත් නෙමෙයි. අපි දන්නවා සමහර ක්ෂේත්‍රවල ඒ කියන්නේ සමහර අපි දුමු ලේඛන කලාවේ නවකතා කලාවේ මේ බෙදුම් සමහර මේ සැඟවුණු ගුරුකුල නැතුවම නෙමෙයි යටින් යනවා වැඩේ. හැබැයි ඉස්සර තරම් අර සාහසික ප්‍රහාර දෙන්නේ නැහැ. දැන් හැබැයි කොහොමත් ඒක වැඩි එළියට එන්නේ නැහැ. එන්නේ නුත් අද දවසේ ජෝතිපාල MS මිල්ටන් පෙර කියන ඒ නම් තුන ඔහේ වාදනය වුණත් මිනිස්සු නැවතිලා අහන තත්ත්වයට ඇවිල්ලා. ජෝති නැති මේ පාටි නෑනිට ඒ වගේ තමයි. පාටිත් නෑ ජෝති නැති ගුවන් විදුලිය. ගුවන් විදුලියකුත් නෑ. මම දන්නේ හැම ගුවන් විදුලියකම අය දෙක තුනකට සැරයක් තාම ඇහෙනවා. ජෝති ජීවමානයි. මම ජෝතිපාල ආශ්‍රය කළා. කේමදාස මාස්ටර්ලා ගෙදර ආපු දවස. ඒ කියන්නේ මට මතකයි මාස්ටර් මට හිතේ ගමන් කෝල් ඇතුලේ ඒකට මම ගෝල් විදුලිය වැඩ. ජයසිරි ඉක්මනට එන්න හදිසියක් තිබුණා. මං ඉතින් හාෆ් ඩේ දාලා ගියා. යනකොට කකුළු මේ කන කකුළු මාස්ටර්ගේ ගේ පුරාම යනවා කකුළු. බලනකොට මාස්ටර් කියලා ජෝතිපාලට කකුළු කන්න ආසයි කියලා. ජෝතිපාල කකුළු හෝනියකුයි ඒක උයන්න මිනිහෙකුයි ලිප්පල් තුනකුයි දඹහලියකුයි අරන් මාස්ටර්ලා ගෙදර. ඇවිල්ලා දැන් අරුන් එහෙම යනවා. යනවා. දැන් මේ දැන් කකුළු හදනවා මේ. තව හලියට දාන්න බෑ. අර ඉතුරු ටික තමයි යන්නේ. අන්තිමට කකුළු ඔක්කොම හදලා පස්සේ මාස්ටර් කතා රාජන්තට එන්න කිව්වා. හා මාජන්තව ගෙන්න ගත්තා. අමරවන්ද රූපසිංහ ගෙන්නගෙන විස්කි බෝතල් දෙකක් කොහෙද බිව්වයිද දැන් ජෝතිත් ඇවිල්ලානේ ඉන්නේ. එදා මම ඇහුවා ජෝතිපාල සින්දු කියනවා ලයිව්. අර වැදුනම සින්දු කියන්නේ. එහෙමනේ. මාස්ටර් වැදිලා පියානෝ එක ගැව්වා. ඒව හරි රෙයා එක කවදාවත් හම්බෙන්නේ නැහැ. මාස්ටරුයි කියන්නේ කේමදාස මාස්ටරුයි ජෝතිපාල මහත්තයා අතර හරි සම්බන්ධතා තිබ්බනේ. ඒකනේ මං හරි ආසයි ජෝති කකුලෝ කන්න කිව්වම කකුල වෙන මිනිහෙකුයි කකුලෝ ගෝණියකු ගෝණියක් තඹහැලියකුයි කියනවා. ඔව් තඹහැලියකුයි ලිප්ගල් තුනකුයි. මේ ගෙදරවල් වල නෑනේ අලුත් ගෙවල් වල ලිප්ගල් මගේ ඒ කැමැත්තනේ පෙන්නුවේ. ඒක හරි. අජන්ත රණසිංහ මහත්තයා ගැන කියපු හින්දා මේ මම නිකන් ඊළඟ සින්දුව මට මාර හිච්ච සින්දුවක් මේ යසිරේ මේ සංගීත මඩලේ ප්‍රතිරාව නැංගු නිර්මාණ ගී ශිල්පියාණෝ මේ ජෝති කියන්නේ ඒක මෙලඩියට লীලා තියෙන මෙලඩිය දාලා තියෙන දැන් මේවත් මහ පුදුම දේවල්. ඒ කියන්නේ සරත් දල්විස් දැන් සරත් දල්විස් අපිට මතක වෙන විල්ලුද පුංචි දෙපා ඒ ලයින් එකේනේ. හැබැයි වෙන ලකුණක් තිබෙන ලකුණක්. හැබැයි මේක මේ ගීතය සංගීත මඩලේ ප්‍රතිරාව නැංගු මේක ටියුන් එකද දීලා තියෙන්නේ. ඔව් මෙලඩියට වචන ලියලා. වචන පස්සේ. ඉතින් එමනම් ඒක වැඩි ක්‍රෙඩිට් එක යන්න ඕන අජන්තට. ඔව් එහෙම පැත්තකුත් තියෙනවා. හැබැයි මේ මෙලඩියත් ඔව් ඒ කියන්නේ කොහොමද ඒක උනේ කොහොමද ඒක සරත් දල්විසින් ආවේ. ඒකයි මම හිතන්නේ ශෂි විජේන්ද්‍ර රංගපාන බොහොම ජනප්‍රිය මේ වට්ටෝරුවේ චිත්‍රපටයක තියෙන්නේ. මට ඒක මතක නැහැ අම්මේ ඔබ නිසාද ශක්තිය ඔබයි අම්මේ හැර ඔය ෆිල්ම් දෙකෙන් එකක තියෙන්නේ. මේ ඒකේ කියනවා ඒ කියන්නේ සියල් ලෝකෙන හැම කලාකාරයෙක් ගැනම කියනවා. අජන්ත රණසිංහ මහතාත් එහෙම සින්දුවක් කලින් ලිව්වද මම දන්නේ නැහැ. ඒ කියන්නේ සංගීත මඩලේ ප්‍රතිරාව නැංගු නිර්මාණ ගී ශිල්පියාණෝ කියනකොට එතකොට ලියපු කියපු ඔක්කොම සීගිරිලෙනෙහි රූ අප්සරාව ඇන්දාව ඒ සිත්තරානෝ ඒගොල්ලොනුත් තියෙනවා ආටිස්ලාත් තියෙනවා. කවිගීලියෝ පිළිරූ නෙළුවෝ වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාශ තලයේ ඔහු සරන්නෝ දෙවි දේවතාවුන් විලාසෙන්. දැන් අපි මේ කතා කරපු දැන් මෙච්චරලා ඔය අයිමයි කතා කරපු කවුද පතිරාජ මහත්තයා දැන් තෙන්නකෝන් තිලක් ජයරත්න ජෝතිපාල කේමදාස මාස්ටර් අජන්තා මේ සියලුම ධම්මික ගංගානාත් දක්වා ආකාශ තලයේ ඔහු සරන්නෝ දෙවි දේවතාවුන්. ඒ දෙවි දේවතාවුන් කියන්නේ මේ විඥානවාදීව දෙවියෝ හැටියට වැඩ ඉන්නවා කියන එක නෙමෙයි. හැබැයි මේ ලෝකය
මේ ලෝකේ පවතින තාක්කල් මේගොල්ලෝ ඉන්නවා. දෙක කියනවා ප්‍රාකාර හෝ රාජ සිහසුන් පවාලෝ වෙනසේවි නටබුන් ස්වභාවී. ප්‍රාකාර සිහසුන් ඔක්කොම මේ රාජ්‍යයන් බිඳ වැටේ. ගංගා තලා වාලුකාවී යයි ලෝකාන්තයෙහි කියලා කියන. ඒත් ඔබගේ කලාවෙන් ඔබ ඉතුරු කරපු දේ ජීවමානයි. පුදුම සින්දුවක්. ඒ ආපහු කියන මට පොඩ්ඩක් ඉඩ දෙන්න. ඒක කියනවා දිලිඳුන් හෙළුවේ දාබින්දු ඔබගේ කලාවයි. නිල් පලිඟු වතුරේ අර ඒ වතුර දිලිසෙන්නේ පරිසරයෙන් දිලිසෙන ඔබගේ කලාවයි. අඬන ළමයෙක්ගේ ඇස්සල තියෙන කඳුලේ තියෙන්නේ ඔබගේ කලාව. එන කලාකාරයෝ මොනවද ටච් නොකරන්නේ මොනවද ස්පර්ශ නොකරන්නේ ඒ සියල්ල දෙවි දේවතාවුන්ගේ වගේ ආකාශතලයේ සැරිසරනවා කියලා කියනවා. මට වෙලාවකට හිතෙනවා මේක ජෝතිටම කියපු සින්දුවක්ද මන් දාස. මම බැලුවේ දැන් ඔය වචන ටික කියනකන් අජන්ත මේ ටික මේ වචන ටික මේ ටියුන් එක ඇතුළට උරතල් කරපු විදිය එකක් නෑ කියලා මේ ඔක්කොම කියනවා. මේ ඔක්කොම මම මේ අසන්නන්ගේ ඉල්ලා සිටිනවා මේ ගීතය ආයෙ අහන්න කියලා. මේ ඊපෙරදා ಭಾರತೀය වීරසිංහ සහෝදරයා ලියලා තිබුණ Facebook සටහනක මේ සින්දුව කියන්න ආවහම සරත් දල්විස් මහත්තයා මේ මෙලඩිය දුන්නාම ජෝතිපාල මහත්මයා කිව්වලු මේ මචං මට මේක කියන්න බෑ මේක මේ හයි පිච් වැඩි කියලා. මගේ රේන්ජ් එකේ නෙමෙයි කියලා. ඊට පස්සේ කොහොමද හිටපන් පොඩ්ඩක් බස්සලා දෙන්නම් කියලා ඒගොල්ලන් ගාව විනාඩියට මේක පිච් බස්සන්න අර මේ බස්සලා දෙන්නම් කියලා තේ එකක් බීලා සිගරට් එකක් බීලා මම හිතන්නේ ආපහු ඇවිල්ලා කියලා. ඔයකනේ මං කිව්වේ උඹට දැන් හරිනේ කිව්වලු. ඊට පස්සේ කිව්වට පස්සේ සරත් දල්විස් මහත්තයා කිව්වලු උඹ මම බැස්සුවේ නෑ පිච් එක. උඹ අරගෙම තමයි. ඒක තමයි කිව්වේ කියලා. මං හිතන්නේ ඕනම පිච් එකක සින්දුවක් කියන්න පුළුවන් මිනිහෙක්. පුළුවන්. නමුත් ජෝතිපාල මහත්තයා පාස් අසල වෙන මෙලඩියක් එක. ඒ කියන්නේ ඒකේ අගට අහගෙන යනකොට ඔබට තේරෙයි. ඒ කියන්නේ එන්න මේ පිච් එක වැඩි කරනවා. හයි පිච් වලට යනවා. හැබැයි මේ හයි පිච් එකෙත් මේ ජෝති සිං කරනවා මහ පුදුම එකක්. මම දන්නවා මේ පහුගිය කාලේ ඉතා ප්‍රසිද්ධ මේ සුපිරි තරු තෝරන තරගයකදී ජෝතිගේ ගායකපු තරුණෙක් ඊට අවුරුදු ගණනකට කලින් අන්තිම වටේ කියන්නේ ඉතින් මේ සින්දුව. නමුත් ඒ තරුණයා අතහැරියා මේක කියාගන්න ඇත්තටම බැරි වෙයි කියලා. කිව්වනම් සමහරට එයා දිනන්නත් කියලා තිබුණා. ඒ තරම් මේක ප්‍රබලයි බලවත් ගීතයක්. මේ මම හිතනවා මේ අපි මේ සින්දුව අහුවොත් දැකලා මං ඉතා අවසර ඉල්ලා යෝජනා කරනවා. ඒ සින්දුව හමු. VFM දන්න දෙන්නෙක්. කතා කර කර ඉන්න නම් බැරි කමක් නැහැ අපි දෙන්නට. ඒ වුණාට ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට වෙලාවක් තියෙනවා. වෙලාවක් කියන එකක් තියෙනවා. ටයිම් කළනේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා ආපහු දැන් අපි කොයි වෙලාවේද මේ අන්තිමටම වාදනය කරන්න යන ගීතය ගැන හිතුවේ පටන් ගන්නකොට. දැන් මේ ගීතෙ මෙච්චර වෙලා මෙහෙම වෛරල් වෙවි ආවා. අපි පස්සෙන් එනවා. ඒ අදහස වෛරල් වෙවි ආවා. ඇයි එච්චර ඔබට ආසාර හිස් බව කිය ඇත්තේ? මං ආසේ ඒකේ එතෙන්ට. ඔව් මම ආසේ ඒ සින්දුව නිකන් ඔය හිස් බව කිව්වම අපිට එනවනේ අර සාන්දෘෂ්ටිකවාදය අර ඔය බොහොම දාර්ශනික කතා. ඒකද පළවෙනි වර්ස් එකේ ඔය මතකේ නම් වූ මල පොත පෙරලා මලගිය ඊයේ සිහිපත් කළ මැන පැතු මත් මිට මොලවාගෙන දෑතේ දසංගිලි දිග හැරලුනුම. එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බව කිය ඇත්තේ. ඉතින් ඕක ඇතුලේ දැන් අපි මේ ආපහු හැරලා බැලුවම මම මේ හිස් බව කියන එක කැමති පොඩි උපේක්ෂාව කියන තැනකට ගේන්න නැත. හිස් බව කොහම අර සියල්ල අතහරින සුළු එක එනවනේ. නමුත් ඔබ මම අපි ඔක්කොම ජීවිතය මේ මොහොත අල්ලගන්න කැමති මිනිස්සු. ඒක තුල තියෙන උපේක්ෂාව අර ගොඩාක් අපි ඒවා දිහා බලන්නේ දැන් ඒ චරිත ඒ සිදුවීම් දිහා බලන්නේ මේ මහලොකු ද්වේෂයකින් අර එමෙත් නෙමෙයිනේ. අපි දුම් ප්‍රේමදාස මහත්තයා ගැන අපි උන දැන් බලුවහම ඒ යුගයන් වල තියෙන්න පුළුවන් අපිට දේශපාලන විවේචන. දැන් දේශපාලන විවේචන තියෙනවා. හැබැයි දැන් අපිට ඊට වඩා ටිකක් අර පරිණත හැකින් ඉතිහාසය පේනවනේ. මේක කියනකොට මට මතක් වුණා තව ගීතයක්. අපි මේ ගීතය අහමු. අර රෝමය ලෙසේ මොකද එහෙම සින්දුවක් තියෙනව නේද? ඒකත් ප්‍රේම ගීත නීරෝ වගේ අපි වෙනවය සැනසෙමු නීරෝ වගේ අපි. ඒකත් මේ ලයින් එකදී මේ අදහස එනවා ගැබ් වෙනවා. එකම නෑකන් තියෙන ගීතනේ. ඔව්. සමහර විට ප්‍රේම ගීතයේ මුළු ගීත සාහිත්‍යෙම ආයෙත් නිකන් උඩට ගිහින් අහසට ගිහින් බැලුවොත් ඔව් ප්‍රේම එයා ගේනවා මේ උපේක්ෂාව හිස්කම යම් ප්‍රමාණයක මේ ගීතය දිහා බලන බැල්මේ
අඩංගුවනේ. ඔව් ඒ කියන්නේ මානතන් සතු සිත්‍රිදලා දෑතම බැඳගෙන හිඳිනි බල කියනකොට ඒකම විහිලු කතන්දර කොච්චර ලස්සනට ලියලා තියෙනවා. ප්‍රේම ගීත. කැඩට්ටු ගැන. ඔව් පාන්කිරිත්. මේ කරු කුල්කාරයෙක් ඔක්කොම තියෙන ජීවිතය ගැන එයාගේ දර්ශනය. එයාගේ දර්ශනය. ඊට පස්සේ මට එන්න ඕනේ අර ඒක දෙවෙනි වර්ස් එක දැන් අතන අර හිස්කම ගැන උපේක්ෂාව ගැන කියලා දෙවෙනි වර්ස් එකේ යම් ප්‍රාර්ථනාවකට සහ මේ ක්‍රියාකාරීත්වයකට ගේනවා. ඒකේ කියනවා මේ සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද යෞවන විය පියවර තබන අසඳ. දැන් මට වඩා අවුරුදු 30ක් වැඩි මල් W ජයසිරි ඉන්නවා. W ජයසිරි අවුරුදු 30ක් බාල විමල් කැටිපෑරච්චි ඉන්නවා. නමුත් මට පවා ආපහු අපේ අතීතය දිහා බැලුවම සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද යෞවන විය පියවර තබන අසඳ ඉතින් ඉන්නේ. ඊට පස්සේ කියනවා දැන් අතන සාන්දෘෂ්ටිකවාදී ප්‍රවේශයක් කරන් මෙතනදී ගන්නවා එයා පොඩි කයියම්වාදීලා ඉන්න එක. සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද යෞවන විය පියවර තබනා සඳ හිස්සන හදවිත සපුරාලන්නට මියසි විරාමයේ යලි පැමිණිය. ඔය අත්සේ පොඩි ඉන්ටර්වල් එකකට මිහිරක් මියුසිකල් ඉන්ටර්වල් එක. මියුසිකල් ඉන්ටර්වල් එක. හිස්සන හදවිත සපුරාල හිස් හදවිත හිස්සනවා. හැබැයි අපිට තියෙන මියසි විරාමය. ඒ වෙලාවේ පුරව ගන්න අන්න පුරව ගන්න ඕනේ. මියසි විරාමයේ යලි පැමිණියට අරුමෙකි පැවසෙන්නේ එපමණයි පිළිසරණය වන්නේ. ඒ කියන්නේ මිනිස් ජීවිතයට අපි අර එහෙම චියර්ස් කියන එකනේ. චියර්ස් කියන එකෙන් තමයි ඉවර කරන්නේ. දෙපමණයි පිළිසරණය වන්නේ. මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක දන්න දෙන්නෙක් කියන ප්‍රෝග්‍රෑම් එක මම හිතනවා මේ අපි දෙන්න තව දැනගත්තා අපි දෙන්න ගැන කියලා. කිසිත් නැත ඒ හිස් බවටි ඇත්තේ නෙමෙයි. අනිත් එක. අරුමෙකි පැවසෙන්නේ ඒ කියන්නේ සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද යෞවන විය පියවර තබනා සඳ හිස්වන හදවිත සපුරාලන්නට මියසි විරාමයේ යලි පැමිණියත. Cheers. VFM දන්න දෙන්නෙක්.